සුබ දවසක් සියලු දෙනාටම. මම හිතන්නේ අද බස්නාහිර පළාත් මුල්ලමා සඳහන් ගුරුවරියන්ට ඉතාම සතුටුදායක දිනයක්. කොරෝනා වෛරසය නිසා මාස ගණනක් ගෙදරලා කාලය ගත කරපු ඔබට අලුත් බලාපොරොත්තු නැවුම් සුබසීන මතුවලා තියෙනවා. ඒ ඔබට ජාතික වෘත්තීය සුසුකම් 4 වෙනි වට්ටම ළඟා කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් වෙලා තියෙන නිසා 2020 ජූනි මාසේ 19 වෙනිදා බොහොම වටිනා දිනයක්. මොකද ඒ දින ලංකාවේ නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු රැකිරක්ෂා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමග සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. මටත් බස්නාහිර පළාත් පෙරපාසල් එකේ අධ්‍යක්ෂක මහින්ද කොටුතොක්ක මැතිතුමාට ඒ වගේම ත්‍රිතීක වෘත්තීය අධ්‍යාපන කොමිසම සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දැනට යුලිඩ් ව්‍යාපෘතියේ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියන්ත ජයතිලක මහතාට ඒ වගේම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අයියල්ගිනිගේ මැතිතුමියට ඒ වගේම වස්සල ප්‍රසංගනී මෙනෙවියට අපි විෂය භාර කරු එමෙතුමා සමග සාකච්ඡා කරේ කොරෝනා වෛරසය නිසා නිවාස අඩස්සියේ සිටින පෙරපාසල් ගුරුවරයන් ඔබට යහපත් මෙහෙවරක් කරන්නේ කොහොමද කියන එක ගැන ඔබගේ තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරලා ඒවට ලබා දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියන එක ගැන මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් අපි සාකච්ඡා කරා. එකක් තමයි මුල්ලමසරද මධ්‍යස්ථාන පවත්වාගෙන යන විදුහල්පතිවරයන්ට නැත්නම් හිමිකාරියන්ට මතුව තිබෙන කම්කරු ප්‍රශ්න. නැත්නම් කම්කරු දෙපාර්තමේන්තුවෙන් මතුවලා තියෙන EPF ETF මේ පිළිබඳ ගැටලු. මොකද කොරෝනා වෛරසය නිසා මුල්ලමසරද මධ්‍යස්ථාන ටික වහලා ආරම්භ කරන්න බැරුව ඉන්නවා. ඒක නිසා පෙරපාසල් වලට කිසිදු ආදායම් මාර්ගයක් ලැබෙන්නේ නැහැ. නමුත් රටේ තියෙන කම්කරු නීතිය අනුව මුල්ලමසඳන ගුරුවරියන්ට වැටුප් ගෙවන්න ඕනේ. වැටුප් ගෙවන්න මුල්ලමසඳන මධ්‍යස්ථානයේ හිමිකාරයන්ට මුදලුත් නැහැ. දෙමාපියන්ගෙන් ආදායමකුත් නැහැ. සමහරවිට පෙරපාසල් ගුරුවරියා කමක් නැහැ ටීචර් අපි තියෙන විදිහට බෙදාගමු කියලා කිව්වට කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලියුම් එවලා තියෙනවා EPF කියවන්න ETF කියවන්න මේ වගේ ප්‍රශ්න රාශියකට ඔබ මැදිහත් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම පෙරපාසල් මධ්‍යස්ථාන හිමිකාරයන් මැදලා තියෙනවා. මේ ගැටලු වලට අපි කොහොමද පිළියම් දෙන්නේ? එහිදීත් මේවා ගැන විශේෂයෙන්ම බස්නාහිර පළාත් පෙරපාසල් ලේකී අධ්‍යක්ෂතුමාත් අවධාරණය කරා. එහිදී විෂය භාර ඇමති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ මඟ පෙන්වීම උනේ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරලා දෙන්න ඔවුන් සමග සාකච්ඡා කරලා පෙරපාසල් ගුරුවරයන්ට අසාධාරණයක් නොවන විදිහට ඔවුන්ට සහනයක් ලැබෙන විදිහට මේ අවස්ථාවේ ඔවුන්ට ධෛර්යයක් වන විදිහට අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න කියලා. එහිදී විෂය භාර ගරු අමාත්‍යතුමා අවශ්‍ය සම්බන්ධීකරණය කරලා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නා. අදාළ නිලධාරීන් සමග පෙරපාසල් ගුරුවරයන් සම්බන්ධ කරලා අවශ්‍ය කතිකාවත ගොඩනගාගෙන ඒ කම්කරු ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන්න. දෙවෙනියට මතුවෙන ප්‍රශ්නය තමයි මේ මුල්ලමසඳන ගුරුවරයන්ට යහපත් මෙහෙවරක් කරන්න කොහොමද මේ කාලය තුල කියන එක ගැන. මෙහිදී දැනට නයිට් ආයතනය හරහා RPL ක්‍රමයට සබරගම් පළාතෙත් ඒ වගේම දකුණු පළාතෙත් මුල්ලමසඳන ගුරුවරයන්ට අවස්ථාව ලැබිලා තියෙනවා නොමිලේ RPL හරහා NQ භාගයට ඉදිරිපත් වෙන්න. මේ කරුණ ඉස්මතු කරගමින් අප විෂය භාර ඇමතුමාගෙන් ඉල්ලීමක් කරේ ඒ අවස්ථාව බස්නාහිර පළාතේ පෙරපාසල් ගුරුවරයන්ටත් ලබා දෙනවා නම් මේ නිවසට වෙලා සිටින කාලය ඔවුන්ටත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ වගේම රටේම සමස්ත මුල්ලම දරුවන්ගේ ගුණාත්මක සංවර්ධනය සඳහා මේ ව්‍යාපෘතිය බස්නාහිර පළාතේ නැවත පටන් අරගෙන සිසු පළාත් වල දියත් කරනවා නම් වඩා උචිතයි කාලෝචිතයි කියලා. එහිදී විෂය භාර අමාත්‍යතුමා ඊටාම උනන්දුවෙන් කැපවීමෙන් මේ කටයුත්ත සඳහා
අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බවට පොරොන්දු වෙමින් මේ කටයුත්ත වහාම ආරම්භ කරන්න ලෙස අවශ්‍ය මඟ පෙන්වීමක් ලබා දීලා එතුමාට ලොකු උමනාවක් තිබුණා මේ බස්නාය පළාත පෙරපාසල් ගුරුවරයන්ට වගේම ලංකාවේ පෙරපාසල් ගුරුවරයන්ට එන්නකෝ 4 වෙනි මට්ටම ලබා දීලා උන් දැනුමෙන් සන්නද්ධ කරලා හොඳ වෘත්තික විදියට අපේ රටේ දරපරපුර නගා සිටන්න පුළුවන් නියමයන් බවට ඔවුන්ව පත් කරන්න. එහිදී විශේෂ භාර ඇමතුමාගේ අපි ජූනි මාසේ 19 වෙනිදා කළ සාකච්ඡාව ඉතා ඉක්මනින් මල්පල ගන්නමින් එක සතියක් ඇතුළත ජූනි මාසේ 25 වෙනි දින තාම කෙටි දින කිහිපයක් තුළ අවශ්‍ය කටයුතු සියලු දේ අපි සැලසුම් කරලා නයිට් ආයතනයේ ප්‍රධාන ශාලාවේදී නයිට් ආයතනයේ සභාපති ගම්ලත් මැතිතුමා ඒ වගේම TVC ආයතනයේ ත්‍රිතිකා වෘත්ති අධ්‍යාපන කොන්ද සභාවේ අධ්‍යක්ෂ ජනරල්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල් දේශමාන ආචාර්ය අයියල් ගෙනගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම ත්‍රිතිකා වෘත්ති අධ්‍යාපන කොන්ද සභාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරල් දැනට යුලිට් ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ප්‍රියන්ත ජයතිලක මහතා ඇතුළු සම්භාවනීය පිරිසත් ඒ වගේම බස්නාය පළාත පෙරපාසල් ගුරුවරයන් නියෝජනය කරමින් සහභාගී වුණු ඒ නියෝජිතනොත් හමුවේ ඉතාම උත්කර්ෂවත් ලෙස මේ වැඩසටහන ආරම්භ කරන්න. ඒ ආරම්භ කළ වැඩසටහන ඔබට YouTube එක හරහා දකින්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මම හිතන්නේ ඔබ සියලු දෙනා ඒක දැනටමත් දැකලා ඇති. ඒ අනුව ජූනි මාසේ 25 වෙනි දින අපි ආරම්භ කළේ කටයුත්තේ දී අපි එකඟ වුණේ නැත්තම් අපි බලාපොරොත්තු වුණේ නයිට් ආයතනය හරහා ඔවුන්ගේ RPL ක්‍රමය ඔස්සේ බස්නාය පළාත පෙරපාසල් ගුරුවරයන් 2000කට ආසන්න පිරිසකට නොමිලේ එන්නකෝ ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සලසා දෙන්න. බස්නාය පළාතේ පෙරපාසල් එකේ අධ්‍යක්ෂක මහින්ද කොටිතොක්ක මහතා ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙන් ඉල්ලීමක් කරාම බස්නාය පළාත පෙරපාසල් ගුරුවරයන්ට RPL හරහා එන්නකෝ ලබා දෙන්න කියලා. ඒ අනුව නයිට් ආයතනය එකඟ වුණා ඒ අවශ්‍ය කටයුතු සැලසුම් කරලා දෙන්න. මෙහිදී දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලය බස්නාය පළාත ගුරුවරයන්ට ලිඛිත විභාග සාර්ථක වීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන්න බස්නාය පළාත පෙරපාසල් ගුරුවරයන් වෙනුවෙන් ඔවුන්ගේ නිපදතා සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න ඉදිරිපත් වුණා. ඒ අනුව අපිට පුළුවන් වුණා මෙම දේශනමාලාව ඉතාම ඉක්මනින් ජූලි මාසේ 8 වෙනිදා ඉඳලා ආරම්භ කරන්න. අද ජූලි මාසේ 8 වෙනිදා අද ඉඳන් අපි ඔබට දිනපතා එන්නකෝ 4 වෙනි මට්ටම ලබා ගැනීම සඳහා අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ කිරීමේ මෙහෙයුම ආරම්භ කරනවා. සෑම දිනකම පැය 3කට ආසන්න කාලයක දේශන මාලාවක් ඔබට මේ නිවාඩු කාලය පුරාම නැත්නම් මාසයක් පමණ අසන්න ලැබෙවි. මේ දේශන වලින් ඔබ සන්නද්ධ වෙන්න ඔබට RPL හරහා එන්නකෝ ලබා ගන්න පමණක් නෙවෙයි ඔබගේ වෘත්ති ජීවිතය ආලෝකමත් කරගන්න මේ දේශන මාලාව ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම බස්නාය පළාතේ මුල්ලම්ම සංගතන ගුරුවරයන්ට විතරක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකා වාසී සෑම පෙරපාසල් ගුරුවරයෙකුටම මේ දැනුම ඉතා ප්‍රයෝජනවත් වෙනවා තමන්ගේ ගුරු ජීවිතය ආලෝකමත් කරගන්න. ඒ වගේම මුල්ලම්මාවිය අවදියේ දරුවන් සිටින දෙමාපියන්ටද තම දරුවන් ඵලදායීව හදා වඩා ගැනීම සඳහා මෙම දැනුම ඉතාම ප්‍රයෝජනවත් වනු නොවනමානයි. පාසල් අධ්‍යාපනය නිම කර නිවසට වී සිටින තරුණ තරුණියන්ට ඒ වගේම මුල්ලම්මාවිය ගැන උනන්දුව දක්වන තරුණ තරුණියන්ට මෙම දේශනමාලා ඔස්සේ ඔබට ලැබෙන දැනුම් සම්භාරය මම හිතන ඔබගේ ජීවිතයට ඉතාම ශක්තියක් වේවි, ආලෝකයක් වේවි, පන්නරයක් වේවි. එහෙමනම් අද ඉතාම සතුටුදායක ලෙස සුබ සිහින මැද ඔබ මේ ආරම්භ කරන්නේ අද සිට දේශනමාලාවකට සම්බන්ධ වෙන්න ඔබගේ ජීවිතය ආලෝකමත් කරගන්න. එහෙමනම් ජූනි මාසේ 19 වෙනිදා අපි කතා කළා. ජූනි මාසේ 25 වෙනිදා උත්සවාකාරයෙන් ආරම්භ කරපු කටයුත්තේ දේශනමාලාව ජූලි මාසේ 8 වන අද දින සිට ක්‍රියාත්මක වෙනවා. එහෙමනම්
ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අද දේශනාවට සම්බන්ධ වෙන්න කියලා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා නිපුණතා සංවර්ධන රැකේශාක්ෂා වෘත්තීය පුහුණු කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයාට මේ කටයුත්ත මෙහෙයමින් මඟ පෙන්වමින් සමස්ත ශ්‍රී ලාංකීය මුල් ළමයි සංවර්ධන ගුරුවරයන්ගේ නිපුණතා සංවර්ධනයට ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනයට ලබා දෙන යෝධ ශක්තිය යෝධ සහාය වෙනුවෙන්. එhmenan අපි අපේ දේශනා මාලාව ආරම්භ කිරීමේදී පළමු දේශනාව අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට අද මුල් ළමාවේ දරුවා හඳුනා ගැනීම. ඒ සඳහා අපගේ ඊටාම හිතවත් ඒ වගේම දකුණු ආසියානු අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන WAC ජයසූරිය මහත්මියට මම ආරාධනා කරනවා අද දේශනාව ආරම්භ කරන ලෙස. බොහොම ස්තුතියි. මම ජානක් කමල්ගොඩ. සුබ දවසක් වේවා හැම දිනාටම. අපේ රටට බලපෑ කොරෝනා රෝගී තත්ත්වය නිසා ශ්‍රී ලංකාව පුරා වෙසෙන මුල් ළමාවිය සංවර්ධන ගුරුවරයන්ට සේවයෙන් බැහැර වෙලා අගෝස්තු මාස 10 වෙනතුරු නිවසට වෙලා ඉන්න අවස්ථාවේ ඔවුන්ගේ දැනුම යාවත් කාලීන කිරීමටත් පස්නාහිර පළාතේ මුල් ළමාවිය ගුරුවරයන් වෙනුවෙනුත් දැනුම යාවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම අප හැමදෙනාගේම ඉමහත් සතුටට කරුණක්. මේ සඳහා දේශන කීපයකට මට ආරාධනා කිරීම සම්බන්ධව මා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ජාතික ආධුනිකතා කාර්මික පුහුණු අධිකාරියේ සභාපතිතුමා තරංග නලින් ගම්ලත් මහතාටද බස්නාහිර පළාතේ පෙරපාසල් ඒකකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවාකු මහතාටද ජානක කමල්ගොඩ මැතිතුමාටද මේ සඳහා වේසමාසුව හැමදෙනාටම මේ අවස්ථාවේ ස්තුතිපූර්වකව හැමදෙනාම මතක් කරනවා. මේ මොහොතේ දුරස්තව සම්බන්ධ වෙන මුල් ළමාවිය සංවර්ධන ගුරුවරයන්ට පෙරපාසල් සංවර්ධන නිලධාරී ගුරුවරයන් පෙරපාසල් සංවර්ධන නිලධාරී මහත්මීන් වගේම මේ වැඩසටහනට දුරස්තව සම්බන්ධ වන සියලු දෙනාම මම ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. මේ සෙෂන් එකේ මූලික අරමුණ තමයි මුල් ළමාවිය සංවර්ධනයේ ළමා රැකවරණය සැලසීම ප්‍රශස්ත සංවර්ධනයක් සඳහා දායකත්වය ලබා දීමේ හැකියාවන් ඇති කිරීම මූලික අරමුණ වෙනවා. ඒ අනුව මේ සෙෂන් එක අවසන් වනකොට ළමා සංවර්ධනය යන අර්ථ දැක්වීමට හැකි විය යුතුයි. පුද්ගල සංවර්ධන ආකාර පිළිබඳව ළමා සංවර්ධන මූලධර්ම සම්බන්ධව ළමා සංවර්ධනයට බලපාන පොදු සාධක ඔබට විස්තර කිරීමට හැකි විය යුතුයි. දේශනයට පෙර ඔබට මා පවසන්නට ඕනි මේ දේශනය ප්‍රායෝගිකව බොහෝ දුරට ප්‍රායෝගික පැවරුම් ලබා දීමෙන් තමයි දිගටම කරගෙන යන්නේ. ඔබට ප්‍රායෝගික පැවරුම් කරන්නට වෙනවා. ඒ සඳහා ඔබ ඉන්න කොට්ටාශ මට්ටමින් ඔබ කණ්ඩායම් හැදිලා ඒ පැවරුම් වල සටහන් ඕ ඉදිරිපත් කරන ප්‍රසන්ටේෂන් ඔබ ප්‍රදේශයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් හරහා ලබා දිය යුතුයි. මේ හැම පැවරුමක්ම ඔබ විසින් කළොත් ඔබට ප්‍රායෝගිකව මේ සම්බන්ධව හොඳ දැනුමක් ලබා ගන්නට පුළුවන් වෙනවා. මේ සම්බන්ධව Facebook page එක මගින් වැඩිදුර කරුණු ඔබට ලබා ගත හැකියි. මම WAC ජයසූරිය senior tutor special grade nursing officer හෝමාගම ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානය. මම පොදුවේ මෙම පාඩමේ මාතෘකාව විදිහට ගත්තේ ළමා සංවර්ධනය child development. ඇයි අපි ළමා සංවර්ධනය ගැන ඉගෙන ගත යුත්තේ? අවුරුදු 5ට අඩු පෙරපාසල් ගියේ දරුවන් තමයි අපි ළඟට එන්නේ. මේ අවධියේදී තමයි දරුවාගේ ජීවිතයේදී ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වෙන්නේ. ඒක අපි හැමදෙනාම දන්නවා. ඉතින් මුල් ළමාවිය සංවර්ධන ගුරුවරුන් වශයෙන් අපට විශාල වගකීමක් පැවරෙනවා මේ දරුවන්ගේ සංවර්ධන අවස්ථා උසස් මට්ටමකට ගෙනීමට. මේ දේ අපෙන් ගිලිහිලා ගියොත් මේ අවස්ථාවේදී සිද්ධ වෙන සංවර්ධනය ඒ දරුවට නැවත කවදාවත් ලබා දීමට හැකි වෙන්නේ නැහැ. එම කාර්ය විශිෂ්ට ලෙස ඉෂ්ට කරන්න නම් ඔවුන්ට ජීවිතයේ ශක්තිමත් අත්විඳීමක් ලබා දෙන්නට නම් මෙම දැනුම ඔබට තිබීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒක ගැන තමයි
ළමා සංවර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අද අපි ඉගෙන ගන්නවා. ළමා සංවර්ධනය child development කියලා අපි කියනවා. අපි child development වලට යන්න කලින් අපේ රට සංවර්ධනය ගැන කතා කළොත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි බලාපොරොත්තු වෙනවා අපේ රටට හොඳ සංවර්ධන අවස්ථාවක් ලක් කරලා අපේ රට සංවර්ධනය වෙයි කියලා අපි හැමදාම බලාපොරොත්තු වෙනවා. එතකොට ඉස්සර අපේ ආච්චිලා සීයලාගේ කාලේ වගේ නෙමෙයි අද කාලේ අදට ගොඩක් සංවර්ධනය වෙලා තියෙනවා අපේ රට. මොනවා සම්බන්ධවද සංවර්ධනය වෙලා තියෙන්නේ? එදා වගේ මේ අධ්‍යාපනය අද දියුණුයි, සංනිවේදන කටයුතු දියුණුයි, හැම කෙනෙක්ගේම අතේ ෆෝන් එකක් තියෙනවා. එතකොට අපි මේ වගේ ඔන්ලයින් වැඩසටහන් කරනවා. ඉතින් සංනිවේදන පාසුකම් ගොඩක් දියුණුයි. ඒ වගේම ආර්ථිකය, ගමනාගමන පාසුකම්, එතකොට හයිවේ වගේ ඒවා අපේ රටේ දැන් හැදිලා තියෙනවා. අපේ ආච්චිලාගේ සීයලාගේ කාලේ එහෙම තිබුණේ නැහැ. එතකොට කලින් තිබුණාට වැඩිය හොඳ තත්ත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් තියෙනවට වැඩිය අනාගතයේ රටේ හොඳ තත්ත්වයක් තමයි අපි හැමදේම බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඔයගලන්ට සංවර්ධනය කියන එක තේරෙනවා. මොකක්ද සංවර්ධනය කියන්නේ? දැන් තියෙනවට වැඩිය හොඳ තත්ත්වයක් ලබා ගැනීම. අපි ආය බලමු දරුවෙකුගේ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් අපි මේ පුංචි වීඩියෝ එක නරඹලා Ante un competidor de tan gran tamaño, la rana se retira, pero mientras el nivel del agua desciende, sigue junto a su progenie. Eso también hace que disminuya la cantidad de agua de la charca conforme ésta se evapora. En poco tiempo, el barro se endurecerá. Sus pobres renacuajos comienzan a secarse. Y llaman a su padre pidiéndole ayuda. A lo que él reacciona cavando una ruta de escape. Es una carrera contra el reloj. El ránido golpea el barro con sus patas traseras para ablandarlo y construir un canal. Se apresura ante la llamada de socorro de sus crías. Y consigue abrir una brecha justo a tiempo. Después, guía a su progenie a un lugar seguro. ඔබට මොකද හිතෙන්නේ? ඔබ වීඩියෝ එක නරඹනකොට කෙඹු අම්මා තමන්ගේ සිය ගණනක් දරුවෝ අයහපත් පරිසර කාලගුණ යටතේ තද අවුරශ්මිය විඳගෙන තමන්ගේ දරු පැටව ටික බේර ගන්නවා. ඒ වගේ තිරිසන් සතෙකුට කියන්නේ ගෙම්බෙකුට ඒ තරම් දෙයක් කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි අපේ දරුවෝ ගැන හිතන්න? මේ බලන්න දැන් මේ පින්තූරේ ඉපෙදෙන විගස පුංචි බබෙක් ඉන්නවා. අත උඩයි ඉන්නේ. ඒ තරම් පුංචි. ඒතකොට මේ ඉපදිච්ච හැටියේ බබාට අවුරුද්දක් වෙනකන් අපි ලදරුවා කියලා කියනවා. බිලින්දා ලදරුවා. මේ ලදරුවා ඔබ ළඟට එනවා අවුරුදු 3-5 වෙනකොට පෙර පාසල් දරුවෙක් විදිහට. මේ පෙර පාසල් දරුවා ඔබ පුළුවන් තරම් ඔබට හැකි පමණ සංවර්ධන අවස්ථා ප්‍රශස්ත කරනවා මහන්සි වෙලා ඊළඟට පාසලේ පළවෙනි පන්තියට සූදානම් කරනවා. ඊට පස්සේ ඔව් පාසල් දරුවෙක්. ඔව් ඔය පාසල් දරුවෙක්. ඊට පස්සේ තරුණ
ටීනේජර් කෙනෙක් වෙනවා, තරුණ ළමයෙක් වෙනවා, ඊට පස්සේ වැඩි හිටියෙක් වෙනවා. ඒතර අපිට පේනවා මේ වගේ මේ සංවර්ධන අවදි මේ වගේ මේ ඉපදිච්ච බබා දිගින් දිගටම යනකොට ප්‍රමාණයෙන් වැඩිලා තියෙනවා. දැන් ඉපදිලා ස්පිරිතාලෙන් ගෙදර ගින බබා, රුවලින් ගෙදර ගින බබා ඔබ ළඟට එනකොට ප්‍රමාණයෙන් වැඩිලා තියෙනවා. එදාගේ ඇඳපු ඇඳුම දැන් අඳින්නට බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රමාණයෙන් වැඩිලා. එයා කරන කියන හිතන පතන දේ වැඩි වෙලා තියෙනවා. පුංචිම පැටියට ඉපදිච්ච දවසේ මොන්ටිසෝරියට බබාට වගේ හිතන පතන දේවල් කරන්න බෑ. ජීවිතේ විවිධ අත්දැකීම් ලැබීම හේතුවෙන් ඔබ ළඟට එන බබා සංවර්ධනය සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අපිට සංවර්ධනය කියන දේ මේ විදිහට විස්තර කරන්න පුළුවන්. පුද්ගලයේ සංවර්ධනය පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වා. එනම් පුද්ගලයේ ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා පරිණතිය අධ්‍යක්ීම් හේතු කොටගෙන ඕ ඇය තුළ සිදුවන අනුක්‍රමික වෙනස් වීම මාලාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මොනවාද ඒකේ කීවර්ඩ්ස් බලන්න පරිණතිය අධ්‍යක්ීම් හේතු කොටගෙන. ඒ වගේම පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වා අධ්‍යක්ීම හා පරිණතිය හේතු කොටගෙන සිද්ධ වෙන අනුක්‍රමික වෙනස් වීම මාලාවක් සංවර්ධනය කියලා කියනවා. මේ අපි කතා කරේ පුද්ගල සංවර්ධනය. ඒක මව් කුසේ ඉඳන්ම මරණය දක්වාම සිදුවන සංවර්ධනය. අපිට ඕන ළමා සංවර්ධනය ගැන ඉගෙන ගන්න. පුද්ගල සංවර්ධනයත් අවශ්‍යයි තමයි. ඒ අනුව අපි බලමු ළමා සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. ළමා සංවර්ධනය කියන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට නව යෝනිය අවසානය දක්වා ඔහු ඇය තුළ සිදුවන අනුක්‍රමික වෙනස් වීම මාලාවක්. අනුක්‍රමික වෙනස් වීම මාලාවක්. මේක සංවර්ධන ක්‍රියාදාමයක්. අඛණ්ඩව සිද්ධ වෙන ක්‍රියාදාමයක්. මේකේ ඕගලන්ට පේනවා අපි කලින් කතා කළා ඉපදීමේ ඉඳන් මරණය දක්වා කියලා. මේතෙන්දි තියෙනවා දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට නව යෝනිය අවසානය දක්වා. ඇයි එහෙම තියෙන්නේ? නව යෝනිය අවසානයේ වෙනකන් එයාගේ ශාරීරික වර්ධනය සිද්ධ වෙනවා, උස යනවා, මොළයේ ඉස්සරහා කොටස ලලාට හස්තියට යටින් තියෙන කොටස අවුරුදු 25 දී තමයි සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ අනුව මේක අර්ථ දක්වනකොට අපි අර්ථ දක්වනවා පිළිසිඳ ගැනීමේ සිට නව යෝනිය අවසානයේ දක්වා ළමා සංවර්ධනය ගැන අපි කතා කරනවා. ඒ වෙනකන් දරුවන්ගේ ක්‍රියා සහ කුසලතාවල සංකීර්ණ බව ක්‍රමයෙන් වයස සමග වැඩි දියුණු වීම ළමා සංවර්ධනය කියලා හඳුන්වනවා. ළමා සංවර්ධනය පුද්ගලයේ සංවර්ධනය ගත්තාම සංවර්ධනය ආයු කාලයත් එක්ක පස්තරයක් දාලා බැලුවොත් අපි මේක බෙල් ෂේප් එකක් ගන්නවා. මොකද මේ මුල් කොටසෙන් ඕගලන්ට පේනවා ආයු කාලයත් එක්ක සංවර්ධනයේ ශීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. මේ මුල් අවුරුදු 5 තුළ ඉතාම ශීඝ්‍ර වැඩි වෙනවා. ඒ වගේ මේක ක්‍රමයෙන් වැඩි වෙලා යම් වයසකදී ඒක යම් ස්ථාවර මට්ටමකට එනවා. ඊට පස්සේ ඒක සිද්ධ වෙන්නේ ක්‍රමයෙන්. දැන් වයසට යනකොට දෙවෙනි ළමාවිය අවධිය කියලා අපි කියනවා. දෙවෙනි ළමා අවධියේදී බොනෝන රෝග වෙනවා. අපිට අමතක නොවන ඇල්සයිමර්ස් වගේ රෝග තත් අමතක වෙන රෝග තත් ඇති වෙනවා. එතකොට අපි වැඩිපුර උනන්දු වෙන්නේ නැහැ දෙයක් ඉගෙන ගන්නට. අත්දැකීම් මතින් ඉගෙනගත් දේ තියෙනවා. එතකොට වයස කාලේ වෙනකොට අපේ සංවර්ධන අවදි එන්න අඩුවීමක් සිද්ධ වෙනවා. ඒතකොට පුද්ගලයේ සංවර්ධනය සහ ආයු කාලය අතර පස්තරය ගත්තාම අපිට මේ වගේ බෙල් ෂේප් එකක් අපිට ලැබෙනවා. ඊළඟට පුද්ගලයේ සංවර්ධනය ප්‍රමාණාත්මක සංවර්ධනය. පුද්ගලයේ සංවර්ධනය කොටස් දෙකකට අපි බෙදෙනවා. ප්‍රමාණාත්මක සංවර්ධනය, ගුණාත්මක සංවර්ධනය කියලා. ප්‍රමාණාත්මක සංවර්ධනය කියන්නේ උස, බර, සිරුරේ ප්‍රමාණය, වාග් මාලාව වගේ දේවල්. ප්‍රමාණයෙන් වැඩි වෙන දේවල්. ඒවා අපිට ඇහැට පේනවා නේද? ඇහැට පේනවා. ඒවා මනින්න පුළුවන්. ගුණාත්මක සංවර්ධනය බලනකොට මානසිකව සිදුවෙන වෙනස් වීම මාලාවක් ඒවා ඇහැට පේන්නේ නැහැ. අවබෝධ කරගන්න හරිම අමාරුයි. එතකොට ප්‍රමාණාත්මක සංවර්ධනය කොහොමද දරුවන්ගේ මනින්නේ? ඕගොල්ලෝ ලදරු කාඩ් එක ලදරු කාඩ් පත දැකලා තියෙනවා. ඒකේ ප්‍රස්තාර 3ක් තියෙනවා අපි දන්නවා. වයසට අනුව බර, වයසට අනුව උස, ඒ වගේම දිග උසට අදාළ බර ප්‍රස්තාරය BMI. ඒවා අපි දරුවගේ මැනලා ඒ ප්‍රස්තාර වල ලකුණු කරනවා. ඒතර අපිට බලන්න පුළුවන් දරුවා ප්‍රමාණාත්මක සංවර්ධනයක්
සිද්ධ වෙනවද කියලා. ඒකේ කලාප බෙදලා තියෙනවා. ඒ කලාපේ නිසි ප්‍රශස්ත කලාපය තුල දරුවා යනවනම් අපිට පුළුවන් ඒ දරුවාගේ ප්‍රමාණාත්මක සංවර්ධනය හොඳට සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒතර ගුණාත්මක සංවර්ධනය මානසිකව සිදුවන වෙනස් වීම මාලාවක්. අපිට දරුවාගේ දකින්නට තියෙනවා. ඒ කියන්නේ ඒ වෙනස් වීම පේනවා. ඒ උනාට ඇහැට පේන්නේ නැහැ. වෙනස් වීමක් වෙනවා. ඒක අවබෝධ කරගන්න අමාරුයි. මනින්නත් බැහැ. ඒතර අපි මේ පුද්ගල සංවර්ධනය, ප්‍රමාණාත්මක සංවර්ධනය, ගුණාත්මක සංවර්ධනය කියලා කොටස් දෙකකට බෙදනවා. මම කණ්ඩායම් පැවරුමක් දෙනවා මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට මේ පළවෙනි කොටස සම්පූර්ණ කරගන්න ප්‍රායෝගිකව දක්ෂතා ලබා ගන්න ඔබට පුළුවන්. මම කිව්වා කණ්ඩායම් හැදෙන හැටි කොහොමද කියලා. කණ්ඩායමක් හැදිලා ඔබේ කොට්ටාස මට්ටමින් කණ්ඩායමක් හැදිලා ඔබගේ ළඟම තියෙන සායනයකට ගිහිල්ලා ලදරු ළමා සායනයකට ගිහිල්ලා හැබැයි මේවට අපිට නිකන් ඇතුළු වෙන්නට බෑ. නිසි අවසරය ලබාගෙන තමයි ඒ සඳහා ඇතුළු විය යුත්තේ. ඒ උපදේශ ලබා නිසි අවසරය ලබාගෙන සායනයකට ගිහිල්ලා ලදරු කාඩ්පත් 10ක් තෝරගන්න. එතකොට මේ අපි වැඩිදුරම කරුණු හොයාගන්න ඕන නිසා වයස වැඩි අයගේ අවුරුදු 3 4 5 වගේ අයගේ තෝරගන්න. අපි දන්නවා ගැහැණු ළමයි සඳහා රෝස පාට කාඩ් එකක් තියෙනවා, පිරිමි ළමයි සඳහා නිල් පාට කාඩ් එකක් තියෙනවා. ගැහැණු සහ පිරිමි ළමයින්ගෙන් කාඩ් 5 තෝරාගෙන එම දරුවන්ගේ ප්‍රමාණාත්මක සංවර්ධනය හා ගුණාත්මක සංවර්ධන පියවර කෙසේ සිද්ධ වෙලාද කියලා විශ්ලේෂණාත්මකව හොයලා බලලා කණ්ඩායම ඉදිරිපත් කිරීමක් කරන්න. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ඇහැට පේන දකින්න තියෙන ඒවා මේ සංවර්ධන අවස්ථා දෙක සම්බන්ධවම මේ පැවරුම කරලා ඔබේ පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරී මහතාට මහත්මියට ලබා දෙන්න. ඒක අපිට පසුවට ලැබේ. ඊළඟට පුද්ගල සංවර්ධනය අපි කිව්වා කොටස් දෙකකට කරානේ. අපි මේ සමස්ත පුද්ගල සංවර්ධනය අපි මේ වගේ කොටස් 4කට බෙදනවා. එක තමයි කායික නැත්නම් චාලක සංවර්ධනය, දෙක ප්‍රජානන සංවර්ධනය, තුන මනෝ සමාජීය සමාජ චිත්ත වේග සංවර්ධනය, හතර කතන භාෂා හා ශ්‍රවණ සංවර්ධනය. එතකොට අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න ළමයි. ඒ වගේම යහපත් චිත්ත වේග තියෙන හොඳ පෞරුෂත්වයක් තියෙන දරුවන් තැනීම තමයි අපේ දෙමාපියන්ගේ අපේ හැමදෙනාගේම ඉලක්කය. ඒ වගේම ජීවිත කාලය පුරාවටම ඒ දරුවන් යම් යම් දේ ඉගෙන ගන්න විචාරශීලී අය වෙන්න ඕනේ. හොයා බලලා ඉගෙන ගන්න විචාරශීලී අය. ඒතර මේ බලාපොරොත්තුව දෙමාපියොත් අතිජාත දරුවෝ හදන්නේ. ඒ කියන්නේ Tamanට වැඩිය, Tamanගේ මහත්යයි අම්මට තාත්තට වැඩිය ඉහළ මට්ටමකට අධ්‍යාපනය හදාලා හොඳ පුරවැසියෝ මේ සමාජයට බිහි කරන අපේක්ෂාව තමයි තියෙන්නේ. එතකොට මේ தත්ත්වය ඇති කර ගැනීමට නම් සෑම දෙමව්පියෙක්ම ගුරුවරයෙක්ම ළමයා හා ඔහුගේ සංවර්ධනය පිළිබඳව විද්‍යාත්මක දැනුමක් ඇති කරගත යුතුයි. ඒතර ළමයාගේ සංවර්ධනය මේ අපි කොටස් 4කට බෙදුවට මේවා එකටමයි වෙන්නේ. එකටම වෙන දේවල් අපේ ඉගෙන ගැනීමේ පහසුව සඳහා අපි කොටස් 4කට බෙදනවා. ඒතර අපි ඉස්සෙල්ලාම බලමු කායික නැත්නම් චාලක සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. කායික නැත්නම් චාලක සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. මේකට ඉංග්‍රීසියෙන් අපි කියනවා physical development කියලා. සිරුරේ අවයව මොළය සංවේදී ඉන්ද්‍රිය සමග චාලක ක්‍රියාවන් හා සිදුවන සංවර්ධනය. මෙතෙන්දී අවයව මොළය සංවේදී ඉන්ද්‍රිය පංචේන්ද්‍රිය සමගින් හිස සම්බන්ධ වෙනවා. චාලක ක්‍රියාවන් හා සිදුවන සංවර්ධනය. දරුවා ක්‍රමයෙන් තම සිරුර චලනය කිරීමේ හැකියාව ලබා ගන්න එක. ඒකෝර අපි දන්නවා පුංචි බබෙකුට ඉපදුන හැටි එයාට පුළුවන් අනන්න අතපය ටිකක් හොලවන්න විතරයි. එතකොට එයා ටිකෙන් ටික ඒ අතපය හොලවන ළමයා ටිකෙන් ටික ඇඟ හරවලා බඩ ගන්න හදනවා, ඊට පස්සේ දන ගන්නවා, ඊට පස්සේ ඇවිදිනවා. ඒතර අතපය සහභාගී කරගෙන පංචේන්ද්‍රයන් සහභාගී කරගෙන සිරුරේ අවයව මොළය උපකාරී කරගෙන එයා සිරුර චලනය කිරීමේ හැකියාව ලබා ගන්නවා. එතකොට මේ පුංචි දරුවා
සති දෙකක දරුවෙක් බලන්න සමනලයේ දැක්කොත් එහෙම සති දෙකක විතර උපන්න විගස සුමාන දෙකක් විතර පව වුණාම දරුවෙක් සමනලයේ දැක්කම එයාට එයාව අල්ලගන්න බෑ. ඒ දිහා ආසාවෙන් බලයි දී පාට සමනලයේ. ඒතර මාස 6-7 දරුවෙක් සමනලයේ දැක්කම ඒ දිහා ආසාවෙන් බලනවා ලස්සන දාන්නවා යා ඒ දිහාට අත යොමු කරලා අල්ලගන්න හදයි මාස 6-7 වගේ කාලෙදී. ඒතර අවුරුද්දක වගේ දරුවෙක් සමනලයේ දැක්කොත් එයා ඒ පස්සේ දුවන්න පුළුවන් නම් දුවයි නැත්නම් දන ගාලා හෝ වැටි හෝ සමනලයේ පස්සේ දුවනවා. එතකොට බලන්න මේ චාලක සංවර්ධනයේ සිද්ධ වෙන හැටි. කායිකව සිදුවන වැඩිමත් සමගම තමයි චලනය වන චාලක ක්‍රියාවන්ගේ සංවර්ධනයේ සිද්ධ වෙන්නේ. මේකට උදව් කරනවා මොළය, සංවේදී ඉන්ද්‍රිය, අත්පා සහ හිස. එතකොට මේ චාලක සංවර්ධනය අපි කොටස් දෙකක් විදිහට ඉගෙන ගන්නවා. දල චාලක සංවර්ධනය හා සියුම් චාලක සංවර්ධනය. අපි පළවෙනියට බලමු දල චාලක සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. දල ඇවිදීමේදී කඳ හා අත්පා සමගින් ඇතිවන චලනයක්. තමන් සිටින ස්ථානය හා ඉරියව් වලට අනුකූලව එකී චලනයන් සමෝදානය කරගන්නට පුළුවන්. දුවනකොට වැටෙන යනකොට එයාට පුළුවන් ඒක වළක්වා ගන්න. සිරුර තැන් තැන් වලට ගමන් කරවීමට චලනයන් උපයෝගී කර ගැනීම. දල චාලක සංවර්ධනය බලන්න. මේ ළමයි බෝලේ පස්සේ යනවා. පොඩිම කාලේ මුකුත් කරන්න බෑ. ඊට පස්සේ දන ගෑව වැටි ඇවිද්දා. දැන් බෝලට පයින් ගහන්න තරම් පුළුවන්. දල චාලක සංවර්ධන කියලා. ඊළඟට බලමු සියුම් චාලක සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. සියුම් චාලකයේ වචනේ තියෙනවා fine motor development. අපි දල චාලක gross motor development කියනවා. සියුම් චාලක fine motor development. එතකොට ඔයගලන්ට පේනවා මේ පින්තූර වල ඇඟිලි වලින් කරන ක්‍රියාකාරකම්. මොනවා වගේ දේවල්ද කරන්න පුළුවන්? මොනවා වගේ දේවල්ද ඇඟිලි වලින් කරන්න පුළුවන්? අපිට පුළුවන් ඉස්කුරුප්පු ඇණයක් මත ඉස්කුරුප්පුව තියලා කරකවන ඉස්කුරුප්පු නියන තියලා කරකවන්න. හාල් වල වී ඇට ඇහිදින්න. කුඩා කඩදාසි කැබලි ඉරණ එක ඒ ඇඟිලි වලින් කරන්නේ. වයින් කාර් එකක් වයින් කරන්න ඇඟිලි වලින් ඒව පණ ගන්නන හැටි. එතකොට දරුවාගේ කමිසේ බොත්තම් දාන ඒවා ඔක්කොම සියුම් චාලක සංවර්ධනය නිසා කරන්න පුළුවන් දේවල්. ඒකට ඔයගලන්ට තේරෙනවා චාලක සංවර්ධනය අපි කොටස් දෙකකට බෙදුවා. දල චාලක ක්‍රියා සහ දල චාලක සංවර්ධනය සහ සියුම් චාලක සංවර්ධනය කියලා. ඒ අනුව මම දෙවෙනි කණ්ඩායම් පැවරුම ඔබට ලබා දෙනවා. කණ්ඩායම් 5ක්. ඔබ කණ්ඩායම් 5කට වයස මාස 0.6 දරුවෝ, වයස මාස 6-18 දරුවෝ, වයස මාස 18-24 දරුවෝ, ඒ වගේම අවුරුදු 2-3 දරුවෝ, පස්වෙනි කණ්ඩායම අවුරුදු 4-6 දරුවෝ. මේගොල්ලන් මේ කණ්ඩායම් හැදිලා වයසට අනුව නිසි චාලක සංවර්ධනය වී තියෙනවද කියලා වගුවට අදාළව ක්‍රියාකාරකම් සිදු කර බලන්න. අර Facebook page එකේ මේට අදාළ මේ වයස් වලට අදාළ කායික සංවර්ධනය වෙන හැටි මේ එකිනෙක වයසට අදාළ කායික සංවර්ධනය වගුවල තියෙනවා. ඒවා ඔබ පරිශීලනය කරලා මේ ඔබ තෝරාගත් දරුවන්ගේ දලා සියුම් චාලක ක්‍රියා ඒ අනුව ඒ වයසට සිද්ධ වෙනවද? ඔබට පුළුවන් ප්‍රගතිය මනින්න. එතකොට ඔබට හුඟක් මතක හිටිනවා මේ වයසට මේ චාලක ක්‍රියා තමයි මේ දල චාලක ක්‍රියා මේ සියුම් චාලක ක්‍රියා ළමයින්ට කරන්න ඕනි කියන එක. එහෙම කරලා ඔබට පුළුවන් වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඔබට කැමති පරිදි ඒක සකස් කරලා වාර්තාවක් විදිහට ඉදිරිපත් කරන්නට පුළුවන්. ඊළඟට අපි යමු ප්‍රජානන සංවර්ධනය. දරුවාගේ බුද්ධිය හා මානසික හැකියාවන්ගේ ක්‍රමානුකූල දියුණු වීම. දරුවා හිතන, පතන, දන්නා දේවල් වල වැඩි දියුණු වීම. එච්චරයි කරන්නේ හිතනවා, පතනවා, දන්නා දේවල්. හිතන, පතන, කරන, දන්නා දේවල් වල වැඩි දියුණු වීම. ඒ වගේම දරුවා විවේචනාත්මකව ඇගයීම කරනවා. එන්න දැන් කුංචිම කාලේ බෑ. ඒ දරුවා වැඩිත්ම මේවා කරනවා. එයාට ගැටලු විසඳන්න පුළුවන් පොඩි ගැටලු. සංකල්ප හා නීති රීති හඳුනා ගන්නවා.
විය හැකි දේ කලින් හිතනවා. ප්‍රෙඩික්ටබල් කියන්නේ ඒ කියන්නේ දැන් අද හවස වහී වගේ පරිසරය ගැන හිතලා අහස කළු වෙලා තියෙනවා, හුලං හමනවා. එයාට හිතෙනවා මේවා ලක්ෂණ ආවම අද වහී කියලා. එයාට කලින් කියන්න පුළුවන්. මේවා තමයි ප්‍රජානන කුසලතා ළමින්ගේ. ගැටලු තේරුම් ගැනීම හා විසඳීමට, තීරණ ගැනීම හා ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවට අපි කියනවා ප්‍රජානන සංවර්ධනය කියලා. ප්‍රජානන සංවර්ධනය කියලා. එතකොට මේක මනින්න පුළුවන් දර්ශකයක් තමයි මේ ප්‍රජානන සංවර්ධනය. බුද්ධි මට්ටම. බුද්ධි මට්ටම ඔයගොල්ලෝ අහලා ඇති අපි මනින්නේ IQ කියලා බුද්ධි මට්ටම මනින දර්ශකයක් තියෙනවා. ඊළඟට අපි බලමු ඒ අනුව කණ්ඩායම් පැවරුම් 3 පෙර පාසල් දරුවන්ට ප්‍රජානන සංවර්ධනයේ වැඩි කිරීම සඳහා කළ හැකි ක්‍රියාකාරකම් සම්බන්ධව මාසික ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න. එතකොට ඔබට පුළුවන් ප්‍රජානන සංවර්ධනයේ සම්බන්ධව බොහෝ දේවල් කරන්න. අපි ක්‍රියාකාරී වැඩසටහනකට වගුවක් ගත්තොත් අපි වැඩසටහනේ නම, ඒ වැඩසටහන කරන දිනය, වේලාව, ඒ වැඩසටහන සඳහා අවශ්‍ය සම්පත්, ඒ වැඩසටහන වගකීම දරන්නේ කවුද? ඒ වැඩසටහන සිද්ධ වෙන අවසන් ඵලය අවුට්කම් එක මොකක්ද? එතකොට මේ වගේ chart එකක් හදාගෙන ඔබට පුළුවන් මේ ප්‍රජානන සංවර්ධනයේ ප්‍රශස්තව සිද්ධ කරන්න ඔබේ මොන්සෝරි එකදී මොන දේවල්ද ඔබට කරන්නට පුළුවන්. එතකොට පරීක්ෂණයෙන් පරිසරය නිරීක්ෂණය කරන දේවල්, ඒ වගේම රටා හඳුනා ගැනීමේ විවිධ දේවල්, එකිනෙක දත්ත දේවල් මොනවා හරි දේවල් තෝරන එක, වර්ගීකරණය කරන එක, ඒ වගේම නව තොරතුරු හොයාගන්න යොමු කරන එක, ඒ වගේම එකිනෙක දත්ත අතර සම්බන්ධතා හඳුනා ගැනීම, විරුද්ධ දේවල් හඳුනා ගැනීම, මේ වගේ මානසික ක්‍රියාවලින් රාශියක් ප්‍රජානනයට සම්බන්ධ වෙනවා. ඒතකොට ඒ වගේ දේවල් වලට ඔබට පුළුවන් වැඩසටහනක් හදන්න. මම කියලා තියෙන්නේ මාසික වැඩසටහනක්, මාසික ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා. එතකොට ඔබ මේ පැවරුම කරොත් ඔබට මේ ඒකේ කුසලතාවය ලැබෙනවා. ඔබට ඉබේම ඔබේ මොන්ටිසෝරියේදී මේ වගේ දේවල් කරන්න ඔබට කුසලතාවය ලැබෙනවා මේ වගේ පැවරුම් කරාම. එතකොට ගැටලු තේරුම් ගැනීම, විසඳීම, තීරණ ගැනීම සහ ප්‍රතිචාර දැක්වීමට දරුවන්ට ඇති හැකියාව අපි දිනෙන් දිනම මෙවැනි ක්‍රියාකාරකම් වැඩි කරන්නට අවශ්‍යයි. ඊළඟට අපි බලමු ඊළඟ සංවර්ධන අවස්ථාව. මනෝ සමාජයේවත් සමාජ චිත්ත වේග සංවර්ධනය. සංකීර්ණ චිත්ත වේගයන් සහ සමාජ රටාවන් ඇතුලේ තම චිත්ත වේග දැනීම් හසුරුවා ගන්නා අයුරු. කොතරම් බුද්ධිමත් කෙනෙක් සමාජයේ වුණත්, කොතරම් බුද්ධිමත් කෙනෙක් වුණත් ඉගෙනගෙන ගොඩක් තියෙනවා. ඒ වුණාට සමාජයේ සමග කටයුතු කරන විට ඉදිරියට යන්නේ නැහැ. කොතරම් බුද්ධිමත් වුවත් වැඩේට වේදී අනිත් ඈත් එක්ක ගැටුම් ඇති කර ගන්නවා. සමාජ ඒ වගේ කෙනෙක් සමාජ චිත්ත වේග සංවර්ධනය පූර්ණ වශයෙන්ම ලබාගෙන නැහැ. අපි සෞඛ්‍ය අර්ථ දක්වන කොටත් කතා කරනවා. සෞඛ්‍ය කියන්නේ WHO අර්ථ දැක්වීමට අනුව ශාරීරික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම කියලා. එතකොට සමාජ චිත්ත වේග හොඳ සංවර්ධනයේ සිද්ධ වෙච්ච කෙනෙක්ගේ සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම සෞඛ්‍යයේ අංශ දෙකක් ඉතා හොඳින් සිද්ධ වෙනවා. හොඳ සෞඛ්‍ය යහපැවැත්මක් තියෙනවා. එතකොට අපි කොහොමද මේව ප්‍රශස්ත මට්ටමට ළමයින්ගේ ළඟා කරන්නේ? එතකොට අපිට පුළුවන් පුංචි පැටව පොඩි කාලේලා දරුවෝ අවදියේ ඉඳන්ම සුවදව කතා බස් කරන්න. එයාගේ තරමට, එයාට තේරෙන විදිහට ආදරේ දීලා පුරතලින් කතා කරන්න. එතකොට දරුවාගේ අදහස් පිළිගන්න පුළුවන් අපිට. එයා කතා කරනකොට, එයා ප්‍රශ්න අහනකොට ඒවා අපි පිළිගන්න ඕනේ. ඒ ප්‍රශ්න අහන එක එපා කරන්න හොඳ නෑ. ඒවට නිසි පිළිතුරු දෙන්න ඕනේ. එයා ඒ සමාජ ගවේෂණයකේ දෙන්නේ. මේ හැමදේම ප්‍රජානන සංවර්ධනයේ මේ අපි කියපු හැම සංවර්ධන අවස්ථාවක්ම වැඩි වෙනවා. හැමතිස්සෙම මගේ දරුවා වැදගත් කෙනෙක් කියන හැඟීම එයාට දෙන්න ඕනේ. ඒක කොහොමද දෙන්නේ?
එයා පවුලේ වැඩවල කොටස්කරුවෙක් කරගන්න ඕනේ අපි හැමතිස්සෙම. එයාට පුළුවන් තරමට පුංචි වැඩ එයාට දෙන්න ඕනේ. ඒතර එයාට හිතෙනවා මමත් මේ පවුලේ වැදගත් කෙනෙක්. මටත් වැඩ පුළුවන්. මමත් මොනවා හරි වැඩ කරනවා. ඒ වැඩ කරාට පස්සේ එයාව අනිවාර්යයෙන්ම අපි අගය කිරීමක් කරන්න ඕනේ. වැරදෙන දේවල් තියෙනවා. ඒවා හිමින් කියලා දීලා ආදරේ දීලා අපි නිවැරදි දේ දරුවට කියලා දෙන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් කෙටි ප්‍රශ්න පුංචි ප්‍රශ්න දීලා ඒවට කෙටි පිළිතුරු ලබා ගන්න. ඒවා අගය කරන්න. ඒතර මේවා හරි හොඳ දේවල් මේ කාලේ තමයි හොඳ මනෝ සමාජයේවත් සමාජ චිත්ත වේග සංවර්ධනය සිද්ධ වෙන්නේ. එතකොට අපි දරුවට දැනෙන්න ආදරය කරන්න ඕනේ කියනවා. කොහොමද මේක කරන්නේ? එතකොට ඉස්කෝලේදී මොන්ටිසෝරියේදී ටීචර් නම කියලා කතා කරනවා. ගෙදරදී තම තාත්තා නම කියලාම කතා කරන්න ඕනේද? අපිට පුළුවන් ඒ දරුවට ආදරේ හිතෙන ලස්සන නමක් දාන්න. ඉස්සර අපේ අම්මලා තාත්තලා කිව්වේ මගේ මෑණික් ඇටේ, මගේ රාජ්‍යරුවෝ, මගේ සුරංගනාවි. ඒ මහානකොට දරුවට හුඟක් ලෙන්ගතුකමක් ආදරයක් ඇති වෙනවා. එයාට අභිමානයක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ දරුවට අවශ්‍ය කරන දේවල් ඒ වෙලාවට අපි ලබා දෙන්න ඕනේ. ඇයට උවමනා දේවල් මොනවද? දරුවා අඬනකම් අපි ඉන්නේ නැහැ. ඔහුට ඇයට අවශ්‍ය කරන දේවල් විමසලා බලලා ඒ දේවල් අපි ලබා දෙන්නට ඕනේ. එතකොට අපි කොයිම වෙලාවකවත් හොඳ නෑ බොරුවට දැන් බත් කන්න කියනවා අපි ආච්චම්මලයා ගෙදර යනවා බත් කෑවොත් මං එක්ක යනවා. ඒ බත් කෑවට පස්සේ ආච්චම්මලයා ගෙදර කරගෙන යන්නේ නැහැ. ඉතින් එතනින් දරුවා ඉගෙන ගන්නවා අම්මා බොරු කියනවා. බොරු කියන එක සාමාන්‍ය දෙයක් වෙනවා බබාට. ඉතින් කවදාවත් දරුවෙක්ට මොනවා හරි පොරොන්දුවක් වුණොත් ඒ දේ ඉෂ්ට කරන්න ඕනේ. අපි ආදර්ශමත් වෙන්න ඕනේ. ඒතර අපි දරුවෝ උත්සව අවස්ථාවලට පන්සල් යන ඒවා සංස්කෘතික උත්සව වගේ ඒවා පෙන්වන්න පෙරහැරවල් පෙන්වන්න ඒවා සහභාගී කරවන්න ඕනේ. මම කියන්නේ ඕනකට වැඩි දරුවෝ පිටට ගෙනියන්න අවශ්‍ය නැහැ. ඒ වගේ උත්සව අවස්ථාවලදී අත්දැකීම් දරුවට ලබා දෙන්න ඕනේ. එතකොට කලකිරීම ඇති නොවන විදියට අපිට කතා කරන්නට පුළුවන්. මේ සමාජ චිත්‍රයක සංවර්ධනය ඉතා වැදගත් නිසා මම ටිකක් වැඩිපුර ඒ ගැන කියනවා ඔයගලන්ට. මොකද ගොඩක් අය වැඩි හිටියට පත් වුණාට පස්සේ හුඟක් මේ චිත්ත වේග සම්බන්ධ සංවර්ධනය අඩු නිසා හුඟක් කෝලාහල වලට පැටලෙනවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ගොඩක් රණ්ඩු වෙනවා. ජෙන්ඩර් බේස් වයලන්ස් නැත්නම් ගෘහස්ත හිංසනයේ ගොඩක් වැඩි. දරුවෝ ඒක නිසා දරුවන්ගේ සංවර්ධන අවදි බිඳිනවා. ඉතින් ඒ හින්දා අපි හුඟක් මේක ගැන කතා කර යුතුම දෙයක් වෙනවා. ගොඩක් අය හිතන්නේ ශාරීරික වර්ධනය ගැන සහ ප්‍රජානන සංවර්ධනය ගැන. කායික වර්ධනය සහ ප්‍රජානන වර්ධනය ගැන. හොඳට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ, හොඳට උගන්වන්න ඕනේ. මේ වගේ සම්බන්ධ දේවල් ගැන ඒගොල්ලෝ වැඩි වැටහීමක් ලබන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපි හුඟක් හිතන්න ඕනේ මේ සමාජ චිත්ත වේග සංවර්ධනය ගැන. තව මොනවද අපිට කරන්න පුළුවන්? ඒ වගේම දරුවෝ කලකිරීම ඇති නොවන විදිහට අපි කතා කරන්න ඕනේ. සමහරව ඇවිල්ලා කියනවා අම්මා වැඩි ආදරේ නංගිටනේ, ඔයාට නෙවෙයිනේ. ඔයා මාළේ මට දෙනවද? පුතේ අපි නංගිව අරන් යන්නද? ඒ වගේ. එතකොට බබාට කියන්නේ ඒක ගැන තරහක් ඇති වෙනවා. ඒක තනි වෙනවා. එපා නෑ බෑ කියන පිළිතුරු තමයි යා හැමතිස්සෙම දෙන්නේ. ඒතකොට සමාජයට බිය දරුවෙක් බිහි වෙන්න මේවා අත්විඳාරමක් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්නට හොඳ නෑ. මේවා දෙමව්පියනුත් දැනුවත් වෙන්නට අවශ්‍යයි මේ සම්බන්ධව. එතකොට තවත් එකක් තමයි දරුවාගේ නරක ඇසිරීම දරුවා ඉස්සරහා කතා කරනවා. අන්න ඉස්සරහා නරක දේවල් කතා කරන්න හොඳ නෑ. අපි දෙන්නේ කතා කර කවුරු හරි ගෙදරට පිට කෙනෙක් ආවහම දරුවෝ ගැන අවධානයක් නැත්නම් දරුවෝ කරන්නේ එහාට දුවනවා මෙහාට දුවනවා දොර රෙදිවල එල්ලෙනවා. එයා ගැන අවධානය ලබා ගන්න දඟලනවා. ඇයි දරුවෝ කැමති එයා ගැන කතා කරනවා නම් එයා ගැන කියනවා නම් කැමති. ඉතින් ඒව කරනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දරුවා බලන්න ඕම වාදේ කරදරේ බලන්න දඟලන හැටි කිය දරුවට තරවටු කළොත් එයාගේ අභිමානයට ඒක හානියක් වෙනවා. එතකොට කවදාවත් එයාගේ ඒ විදිහට නරක හැසිරීම ගැන කතා කරන්නට හොඳ නැහැ. අන් අයට කියන්න හොඳ නැහැ. දැන් තාත්තා එනකොට
අනේ මට අද දවසේම හරිම කරදරයක් මේ බබා මේ බත් කෑවෙත් නැහැ. එහෙ මේ දඟලනවා, ගෙවල් අවුල් කරනවා කියලා ළමයාගෙන ඉන්නේ නැද්දි ඉස්සරහදීම කියනවා. එහෙම කියන්න හොඳ නැහැ. එතකොට එයා ඊළඟ දවසෙත් කරන්නේ මං ගැන කියන්නේ මේම වුණොත්නේ. එයා දඟලනවා අර හැසිරීම දිගටම පවත්වාගෙන යනවා. එතකොට අපි දරුවෙක්ට දෙයක් කියනකොට හොඳ දේවල් හුඟක් අගය කරන්න ඕනේ එයා ඉස්සරහා. මොන්ටිසෝරියේදීත් එහෙමයි. එයා ඉස්සරහා දරුවෝ ඉස්සරහා එයාගේ හොඳ දෙයක් අගය කරන්න ඕනේ. එයාගේ නරක දෙයක් දරුවෝ ඉස්සරහා කියන්න හොඳ නැහැ. ඒක ළඟට අරන් හිමින් කියන්න ඕනේ. ළඟට අරන් හිමින් කියනකොට ඉස්සෙල්ලා කියන්න ඕනේ එයාගේ හොඳ දේවල් ටික. පුතේ ඔයා හරිම හොඳයි. උදේට මල් කඩාගෙන එනවා, බුදු සාදුට පූජා කරනවා. ඔයා මේ දේවල් හොඳට කරනවා. ඉතින් පුතේ ඔයා මෙන්න මේ දේ පොඩ්ඩක් හරි ගස්සගත්තොත් අද පන්තියේදී අර ළමෙක් එක දඟ කරා නේද? ඒක නම් හොඳ මදි ටීචර්ගේ හිත රිදුනා. ඒ වගේ එයා කරපු නරක වැඩේ ඊළඟට කියනවා. ආයෙමත් එයා හොඳ දේවල් ටිකක් මේ දරුවාගේ කියලා එයාගේ හිත හදලා යවනවා. එයාට ඒක හොඳට හිතට වැදෙනවා. ටීචර්ගේ හිත රිදුනා. ඉතින් ඒ වගේ මේක අපි කියනවා සෑන්ඩ්විච් මොඩල් කියලා. අපි පොර පාසල් ළමයෙක්ට විතරක් නෙමේ වැඩිහිටියෙකුට පවා husband and wife පවා මේක ඉතාම වැදගත්. එක පාරටම කරපු නරක දේ කියන්නේ නැතුව එයාගේ හොඳ ටිකක් කියලා ඊට පස්සේ එයාට කියන්න ඕන ටික කියලා ඊට පස්සේ ආයෙ හොඳ ටිකක් කිව්වහම එයා ඇත්තටම මේ දේ ගැන ටිකක් කල්පනා කරනවා. ඒකින්ද හොඳ නරක කියා දෙන්න, තෝරා ගන්න හොඳ දේවල්, සහවේදනය ඇති කරන්න, සතුන්ට ගල් ගහනකොට එතකොට අපිට වගේම පුතේ දැන් ඔයාට ගලක් ගැහුවොත් මට කොච්චර රිදෙනවද මං අම්මනේ. එතකොට ඒ සතාගේ අම්මා කොච්චර අඩයිද ඒ සතාට ගල් ගැහුවොත්. සහවේදනය ඇති කරන්න ඕනේ. පාර පනින්නේ ඉන්න බැරි ආච්චිව දරුවට පේන්නේ එහා පැත්තට එක්කරගෙන යන්න. දරුවට කියලා දෙන්නේ ගැන. එතකොට දරුවට ආදරය කරන ගරු කරන අයගේ හොඳ නරක එයා ඉක්මනින්ම අත්පත් කරගන්නවා. ඒඳ අපි දරුවෝ ඉස්සරහා හැම තිස්සෙම පරමාදර්ශී චරිත වෙන්න ඕන. රෝල් මොඩල් වෙන්න ඕන. එතකොට දෙමාපිය ගුරු සම්බන්ධතා ඉතාමත් හොඳ වුණොත්, ආදර්ශමත් පරිසරයක් හැදුනොත් ඒ ළමයින්ට හොඳ චිත්ත වේග සමාජ චිත්ත වේග සංවර්ධනය හොඳටම තියෙනවා. අපි දරුවන්ට අයහපත් චිත්ත වේග ඇති වෙන අවස්ථාවම කරන්න ඕනේ. කුසගින්න, හුදෙකලා වීම, මව ළඟ නැතිවීම, ගෙදර රණ්ඩු වෙනවා නම් හැමතිස්සෙම, ඒ වගේම අමුත්තන් දකින්නකොට බය, ඒ වගේම ඔන්න ගැරඩිය කොන්නයා කාය ලෝකී කියලා දරුවෝ බය කරනවා. ඒ වගේ වෙන්න හොඳ නැහැ. ඒකට ඒ වගේම තමයි අලුත් නාංගියෙක් හරි මල්ලියෙක් හරි එනකොට දරුවා තනි වෙනවා. එයාට සංකාව හැදෙනවා. ඒ වෙලාවට එයා දඟ කරනවා. ඒ දඟ වලට ගහන්න හොඳ නැහැ, බනින්න හොඳ නැහැ. එයාට ගොඩක් ආදරේ වෙන්න ඕනේ ඒ වෙලාවට. ඒතර ඕගොල්ලන්ට තේරෙනවා මනෝ සමාජ චිත්ත වේග සංවර්ධනය කොච්චර වැදගත්ද කියලා මේ කාලේ හරි විදියට කරන එක. බලන්න දරුවන්ට ආදරය දෙන්න, අඬන අවස්ථාවේ එයා ළඟින් ඉන්න ආදරය දෙන්න, මේ වගේ දේවල් හරි වැදගත්. තාත්තලට වෙලාවක් නැති වුණාට හවසට වැඩ ඇරිලා ආවහම තාත්තත් එක්ක ළමයා සෙල්ලම් කරන්න අරින්න ඕන. තාත්තලත් මේ වැඩසටහන් වලට එහෙම ඔබේ මොන්ටිසෝරියේ තියෙන ගෙන්න ගන්න ඕනේ. තාත්තලට වැඩ වැඩි නිසා මේ දරුවා සම්බන්ධ දේවල් ගොඩක් වෙන්නේ අම්මා අතින්. එතකොට තාත්තගේ ආදරේ දරුවන්ට ඕනේ. සාරම හවසට වැඩ ඇරිලා සාරම උඩ උන්චිලි පදින්න, කකුල් දෙක උඩ නැගලා උන්චිලි පදින්න, තාත්තගේ පිඟානෙන් බත් කටක් ගන්න දරුවෝ ආසයි. එතකොට ඒ සම්බන්ධව දෙමාපියන් අපි දැනුවත් කරන්නට අවශ්‍යයි. එයාට ඔබට 4 වෙනි කණ්ඩායම් පැවරුම මා ලබා දෙනවා. හිංසනය මේකේ තියෙනවා හිංසනය ඇති පෙර පාසල් දරුවෙකුගේ පවුලේ සතුට වැඩි කිරීම සඳහා සතුටු කැලෙන්ඩරයක් නිර්මාණය කරන්න. කොහොමද සතුටු කැලෙන්ඩරයක් නිර්මාණය කරන්නේ? මගේ පෙර පාසලේ කාට හරි දරුවෙකුට පවුලේ හිංසනය තියෙනවා නම් තාත්තා බීලා ඇවිල්ලා කරදර කරනවා නම් ගෙදර අම්මට දරුවන්ට තාත්තාගෙන් ගුටි කන්න වෙනවා නම් ඒ පවුලේ සතුටක් නැහැ. ඒතර සතුටු පවුලක් කියන්නේ තාත්තා ගෙදර එනකොට දරුවෝයි එයාගේ නෝනයි ඉස්සරහට ගිහිල්ලා ආදරෙන් තාත්තගේ බෑග් එක අරගෙන තාත්තගේ කරේ එල්ලලා ගෙදෙට්ට එනවා නම් ඒ පවුල සතුටු පවුලක්.
ඒ වගේම තාත්තා ගෙදර එනකොට හතර ගාතෙන් දරුවෝ ටික පස්ස දොරෙන් එළියට යනවා නම් අම්මා දොර මුල්ලක හැංගෙනවා නම් ඒ පවුල සතුටු පවුලක් නෙවෙයි. ඉතින් ඔබේ මොන්ටිසෝරියට මේ වගේ පවුල් වල දරුවෝ. ඉතින් මේ වගේ පවුල් වල දරුවන්ගේ කොහොමද අපි කියන මේ සංවර්ධනය සිද්ධ වෙන්නේ? ඒ දරුවෝ කාලයක් ගියාට පස්සේ නිසි සංවර්ධනය සිද්ධ නොවුවොත් රටට වැඩදායි පුද්ගලයා වෙන්නේ. ඒ හින්දා අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ පවුල් ගොඩ නගා ගන්න. ඒක අපේ යුතුයකම. ඉතින් ඔබට පුළුවන් සතුට කැලෙන්ඩරයක් නිර්මාණය කරලා මේ පවුලක් ගොඩ ගන්න. බලන්න කොහොමද කියලා. දැන් මේකේ තියෙනවා ඔයගොල්ලන්ට පළවෙනි මූණ සතුටුදායක මූණක්. දෙවෙනි මූණ සාමාන්‍ය දුක මූණක්. තුන්වෙනි මූණ සැරපරුෂ මූණක්. තාත්තා බීගෙන ආපු වෙලාවේ වගේ. එතකොට ගෙදර ඉන්න සාමාන්‍ය ලකුණු කරන්න පුළුවන් දරුවෙකුට කැලෙන්ඩරයක් හදලා දෙනවා. එතකොට තාත්තට මේ දැන් ගෙදර තාත්තයි අම්මයි දුවයි පුතයි. තාත්තට දැන් දින 30ක මාසෙකදී පළවෙනි උඩ තාත්තා කියලා ලියලා මේ මූණ තුනම ඒ තාත්තා කියලා ලියන තියන මූණ තුනම තීරු 3ක් හරි ගසලා මූණ තුනම තියෙනවා. අම්මටත් මේ මූණ තුනම තියෙනවා, දරුවන්ටත් තියෙනවා. එතකොට අපි එක දරුවෙක් කියනවා පුළුවන් දරුවට මොන්ටිසෝරි දරුවට උනත් පුරුදු කරන්න පුළුවන්. අපි ලකුණු කරන්න කියනවා. ඔන්න පළවෙනිදා තාත්තා බීලා ආවනම් සැර නපුරු මූණක් තියෙනවා නම් තාත්තට නපුරු මූණ ලකුණු කරනවා. අම්මා ඇඬාගෙන දුකෙන් හිටියා නම් අම්මට දුක මූණ. දරුවෝ කොහමද හිටියේ නම් ඒ දවසට එක එක්කිනාට අදාළ මූණ ලකුණු කරනවා. දෙවෙනි දවසටත් එහෙමයි. තාත්තා ඒකට මුලින් කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට දරුවෝ ගෙදර නැති වෙලාවට සිහිනුවණින් ඉන්න වෙලාවට තාත්තා මේක දිහා බලනවා. බලලා මට නේද වැඩිපුරම නපුරු මූණ තියෙන්නේ කියලා එයාගේ හිතට වැටෙනවා. එතකොට එයාට ඒක හිතට වැටුනාම ක්‍රමයෙන් එයා හොඳ කෙනෙක් වෙන්න බලනවා. ඒතර මේ වගේ සතුටු කැලෙන්ඩර් වලින් පවුල් ගොඩ ආපු ඒවා තියෙනවා. ඔබට පුළුවන් මේ වගේ තවත් දේවල් යෝජනා කරන්න පවුලේ සතුට වැඩි කිරීම සඳහා. ඒතර ඔබට පුළුවන් ඔබේ මොන්ටිසෝරියේ මේ ඔයගලගේ කණ්ඩායම එක එකතු වෙලා මේ වගේ පවුලක සතුට වැඩි කිරීම සඳහා නොයෙක් දේවල් කරන්න. මම ඔයගලන්ට දාලා තියෙන්නේ සතුට කැලෙන්ඩරයක් නිර්මාණය කරන්න. ඒ පැවරුමත් කරලා ඔබ අර විදිහටම බාර දෙන්න. ඊළඟ අන්තිම එක කතන භාෂා හා ශ්‍රවණ සංවර්ධනය. කතන භාෂා හා ශ්‍රවණ සංවර්ධනය. එතකොට මිනිසාට පමණක් තමයි මේක සීමා වෙලා තියෙනවා. මිනිසාට පමණක් කතා කරන්න, භාෂාව හසුරවන්න, අහන්න. දැන් ඔයාලට පේනවා හක්බෙල්ලේගේ සාද්ද කනට තිබ්බාම සද්දයක් එනවනේ. මේ දරුවා එකෙන් සතුටක් විඳිනවා. ඒතර ඒ දේ යාට තව කෙනෙක්ට කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක විඳලා තව කෙනෙක්ට කියන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර මේක සතුටුන්ට බෑ. ඒක සතුටුන්ට කෑ ගහන්න පුළුවන්. එක විදිහට කෑ ගන්න ඒ භාෂාවක් හසුරව ගන්න බෑ. මෙමගින් මේ කතන භාෂා ශ්‍රවණ සංවර්ධනය නිසා අනිකුත් සංවර්ධන අවස්ථාත් වැඩි දියුණු වෙනවා. අපි අර කතා කරේ මුලින් ඒ හැම දෙයක්ම වැඩි දියුණු වෙනවා. ඒතර අපි බලමු පුංචි කාලේ ලදරුවා හැංගීම් ප්‍රකාශ කරනවා. එයා බඩකින් කට උල් කරනවා, උල් කර අඬනවා. එතකොට තොල පිට දානවා, පිට පෙරලනවා, අම්මගේ පියවර දෙසට හැරෙනවා. ඒතර දරුවා බඩකින් හැංගීම් ප්‍රකාශ කරනවා. එතකොට තෙත වුණාම එයා අඬනවා. එතකොට සතුටුදායක වෙලාවක එයා hina වෙනවා. ඒ වගේ ඊට පස්සේ එයා පොඩි ශබ්ද නගනවා. අඬන්න විතරක් හැංගීම් ප්‍රකාශ කරන්න විතරක් පුළුවන් දරුවා ටික වෙන ශබ්ද නගනවා. ඊට පස්සේ තේරුමක් නැති වචන කියන්නට පටන් ගන්නවා. තේරුමක් ඇති වචන කියනවා ඊට පස්සේ. ඊට පස්සේ එයා වයසත් එක්ක වචන එකක් දෙකක් කතා කරනවා. ඊළඟට වාක්‍යයක් වචන එකක් දෙකක් කතා කරලා වචන දෙක තුනක් තියෙන වාක්‍යයක් කියන්න යාට පුළුවන් වෙනවා. ඊළඟට එයා කතන්දරයක් කියන්න පටන් ගන්නවා. පේනව නේද? කතනය එතකොට භාෂා ශ්‍රවණ සංවර්ධනය සිද්ධ වෙන්නේ ලදරුවෙක්ගේ කොහොමද කියලා. එතකොට අපිට මොනවද පෙර පාසලේදී කරන්න පුළුවන් ක්‍රියාකාරකම්? මොනවද කරන්න පුළුවන් මේ කතන භාෂා ශ්‍රවණ සංවර්ධනයේ දරුවන්ගේ වැඩි දියුණු වෙන්න?
අපිට පුළුවන් දිග කතන්දරයක් කියලා දෙන්න. දිග කතන්දරයක් කියලා දෙනකොට අපි නිකාම ඔය නැගිටලා ගිහිල්ලා කතන්දරයක් කිව්වොත් දරුවෝ ඒක හොඳට ග්‍රහණය කරගන්නේ නැහැ. දරුවන්ගේ මේ ස්වර සංවර්ධනය වෙන්න කතර භාෂාව කතා කරන භාෂාව හුඟක් හොඳට සංවර්ධනය වෙන්න අපි කතන්දරේ කියලා දීලා ඒගොල්ලන්ගේ කතන්දර ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න ඕනේ. එතකොට ගුරුවරයා මේ කතන්දරේ කියලා දෙන වෙලාවේදී එයා හොඳ අංග චලනයන් සිද්ධ කරන්න ඕනේ. හඬේ උස් පහත් බව දුක හිතන වෙලාවට හිමින් සැරේ සද්දේ වැඩි කරන්න අවශ්‍ය වෙලාවට ඒ වගේ දුක්බර අවස්ථාවන් ඒ වගේ රංගපාල ඒ වගේම සින්දු කවි කතාව තුළ තියෙනවා නම් ඒවා තාලයට ගායනා කරලා දරුවාට ප්‍රශ්න වලට නිවැරදිව ඉවසීමේ පිළිතුරු දීලා මේ කතාව තුළ තියෙන හොඳ ගතිගුණ ඉස්මතු කරලා මේ කතන්දරේ දරුවන්ට කියලා දෙන්න ඕන. එතකොට ඒ දරුවන්ගේ ප්‍රතිචාර ගැනත් අපි බලන්න ඕනේ. ඒගොල්ලන්ගේ මූණේ ඉරියව් වෙනස් වෙන එක, නිශ්ශබ්දව අසා ඉන්න එක. එතකොට ඒ කතාවට හවුල් වෙනවද දරුවා? ඒ සම්බන්ධව ප්‍රශ්න අහනවද? එක් අවස්ථාවල තියෙන ප්‍රතිචාර දැක්වීම කොහොමද? නිකම්ම නිශ්ශබ්දව ඉන්නවද? එහෙම ප්‍රතිචාර දක්වන්නේ නැතුව. ඒ වගේම මේ කතන්දරයට බාධා කරන ළමයිනුත් ඉන්න පුළුවන්. ළමයිව අවබෝධ කරගන්න පුළුවන් මේ අවස්ථාවේදී. එතකොට ප්‍රශ්න අහන්න පුළුවන් දරුවට මේක තේරුණාද කියලා. ඉතින් ඒ වගේ අපිට පුළුවන් මේ කතන භාෂා ආශ්‍රවණ සංවර්ධනයට ගොඩක් දේවල් දරුවොත් එක්ක කරන්න. එතකොට මම ඕගොල්ලන්ගේ ඊළඟ කණ්ඩායම් පැවරුම දෙනවා. කතන භාෂා ආශ්‍රවණ සංවර්ධනය සඳහා කළ හැකි ක්‍රියාකාරකම් ලැයිස්තුගත කරන්න. කතන්දරයක් කියනවා වගේ, කවි සින්දු ගායනා කරනවා වගේ තවත් මොනවද පුළුවන් අපිට? පණිවිඩයක් දීලා ළමයි අතරේ පණිවිඩය යවන්න. ඒ වගේ මොනවද පුළුවන් ක්‍රියාකාරකම් ඒව ලැයිස්තුගත කරන්න. ඊළඟට දෙවෙනි එකෙන් කියනවා කතන භාෂා ආශ්‍රවණ සංවර්ධනයේ නගා සිටුවීමට ගුරුවරයෙක් ලෙස කළ ක්‍රියාකාරකමක් ප්‍රත්‍යවේක්ෂණය කර වාර්තාවක් සපයන. අපි මේකට කියනවා ආපහු හැරිලා බලලා ඉගෙන ගන්න එක කියලා. රිෆ්ලෙක්ෂන් ලර්නින්. අපි දැන් කතන්දරයක් කියලා දුන්නානේ. ඒ කතන්දරේ කියන වෙලාවේදී ඔබ තුල තිබිච්ච දක්ෂතා මොනවාද? ඔබ ඒ ක්‍රියාකාරකම තුල ශක්තිමත් කළ කොටස්, ශක්තිමත් නොවන දේ මොනවද? දරුවන්ගේ සහභාගීත්වය කොහොමද ලැබුණේ? ඒ වැඩසටහන දැකලා කවුරු හරි දෙමව්පියෙක් හරි තමන්ගේ පෙරපසලේ ටීචර් කෙනෙක් හරි ඒගොල්ලන්ගේ අදහස් මොනවද? පියර්ස්ලාගේ. එතකොට අම්මලාගේ අදහස් මොනවද? ඒ වගේ මම මේ වගේ ක්‍රියාකාරකමක් ආයි කරනකොට මොනවද අද වෙච්ච අඩුපාඩු? ඔයා හැරිලා බලනවා. මගේ සිද්ධ වෙච්ච අඩුපාඩු මොනවද? මම දැනගෙන හිටියේ මොනවද? මම නොදැනගෙන හිටියේ මොනවද? මම තව දැනගන්න ඕනේ මොනවද? ඔයා ප්‍රත්‍යවේක්ෂණය කරනවා. ප්‍රත්‍යවේක්ෂණය කරලා ඔයාට අතට අහු වෙනවා මම මේ ක්‍රියාකාරකමක් කරනකොට තව ගොඩක් දේවල් දැනගත යුතු දේවල් තියෙනවා කියලා. එතකොට නැවත ඊළඟ වැඩසටහනක් කරනකොට ඒව මගාරෙමින් තවත් ක්‍රියාකාරකමක් කරනවා. එතකොට ඔබට ගුරුවරයෙක් වශයෙන් ස්වයං සංවර්ධනය සිද්ධ වෙන්න පුළුවන් මේ රිෆ්ලෙක්ෂන් ලර්නින් නිසා. මේක සම්බන්ධව විතරක් නෙමේ අපි කරන ක්‍රියාකාරකම් හැම දෙයක්ම අපි ආපහු හැරිලා බලනවා නම් මොනවාද කළේ? මොනවාද මට වැරදුනේ? මං කොහොමද ඒක නැවත වරක් වැරද්ද නොවෙන්නට වග බලාගන්නේ කියලා අපි ස්වයං සංවර්ධනය වෙන්න පුළුවන්. අපිටම අපේ වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. එතකොට තමාගේ දියුණුව පිළිබඳව වාර්තාව දැන් මේ ක්‍රියාකාරකම දෙසරයක් විතර කරලා ඒක ගැන ප්‍රත්‍යවේක්ෂණය කරලා වාර්තාවක් සපයන්න කියලා මම කියලා තියෙනවා. එතකොට දැන් අපි පෝර්ට්ෆෝලියෝ ඇසෙස්මන්ට් කියන්නේ කාර්ය සාධන වාර්තාවක් තමම හදා ගන්න පුළුවන්. දැන් මේ අලුත් ලෝකයේ එහෙම තමයි ඉන්ටර්විව් එකකට ගියත් තමන්ගේ කාර්ය සාධනය තමයි දැන් ඉදිරියේදී බලන්නේ බොහෝ ඉන්ටර්විව් වලදී. ඉතින් ඒ නිසා තමන් කොහොමද මොන්ටිසෝරිය තුල හොඳ ගුරුවරියක් උනේ ආපහු බහැරලා බලලා ප්‍රත්‍යවේක්ෂණය කරලා වාර්තාවක් හදන්න කියලයි මම මේ පැවරුමෙන් ඔබට දීලා තියෙන්නේ. මේ වෙනකම් ඔබට කරපු දේවල් වල ප්‍රශ්න තියෙනවා නම් අපි අන්තිමට කතා කරමු. ඊළඟට අපි යමු principles of development ගැන කතා කරන්න. පොඩ්ඩක් කියවා ගන්න මේක. තේරෙනවද කියලා බලන්න. මම සිංහලෙන් තේරුම් කරලා දෙන්නම්.
හොඳට තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. පළවෙනි එක principles of development. ඒ කියන්නේ සංවර්ධනයේ සම්බන්ධ මූලධර්ම. මේ මූලධර්ම සත්‍යතාවයේ සත්‍යයි. ගොඩක් සත්‍යයි. වෙනස් නොවන තරම්. බලන්නකො එකක්වත් සත්‍ය නොවන ඒවා තියෙනවද කියලා. පළවෙනි එක development involves change. ඒ කියන්නේ මොකක්ද? සංවර්ධනයේ හින්දා වෙනස් වීම සිද්ධ වෙනවා. සංවර්ධනයේ හින්දා වෙනස් වීම සිද්ධ වෙනවා. වෙනමනේ. දැන් රටේ සංවර්ධනයේ හින්දා අපි කිව්ව වෙනස් වීම සිද්ධ වුණා. ඉස්සර ත්‍රිජ සංවේදන පාසුකම් වලට වැඩිය දැන් වෙන ඒවා ඇවිල්ලා වෙනස් වෙලා. පාරවල් වෙනස් වෙලා. දරුවෝ වසරෙන් වසර පන්තියට යනකොට වෙනස් වෙනවා. සංවර්ධනය වෙනකොට වෙනස් වෙනවා. එතකොට development involves change කියන්නේ සංවර්ධනය නිසා වෙනස් වීම ඇති වෙනවා. ඊළඟට early development is more critical than late development. ඒ කියන්නේ මොකද්ද? දරුවෙක්ගේ ජීවිත කාලයේ වේලාසන සිදුවන සංවර්ධනය පසුව සිද්ධ වෙන සංවර්ධනයට වැඩිය කුඩා වැදගත් වෙනවා. ඒකනේ මේක ඉගෙන ගන්න අපි මුල් ළමාවිය කාලය තුලදී එයාගේ සිද්ධ වෙන සංවර්ධනය පසු කාලීන සංවර්ධනයට වඩා බොහෝ වැදගත් වෙනවා. ඊළඟ development is a product of maturation and learning. ඒ කියන්නේ මොකද්ද? සංවර්ධනය පරිණත වීම හා ඉගෙනීමේ ඵලයක්. පරිණත වීම හා ඉගෙනීමේ ඵලයක්. එතකොට ඔයගලන්ට තේරෙනවා මේවා හැම දෙයක්ම සත්‍ය දේවල් කියලා. principles. the developmental pattern is predictable. සංවර්ධන රටාව කලින් කියන්න පුළුවන්. සංවර්ධන රටාව කලින් කියන්න පුළුවන්. පුළුවන්ද කලින් කියන්න සංවර්ධන රටාව? සංවර්ධන රටාව කලින් කියන්න පුළුවන්. අපි දැන් කතා කරේ ඉස්සෙල්ලා ළමයා බඩ ගන්නවා, ධන ගන්නවා, ඇවිදිනවා, දුවනවා. එතකොට ධන ගාලා බඩ ගන්නවා නෑ. බඩ ගාලා ධන ගන්නවා, ඇවිදිනවා, දුවනවා. එතකොට රටාවක් තියෙනවා. පුංචි බබා මුමුණනවා, ශබ්ද නගනවා, වචන එකක් කතා කරනවා, දෙක තුනක් කතා කරනවා, වාක්‍යයක් කියනවා, කතාන්දරයක් කියනවා. දේශනයක් පවත්වයි තව කාලයක් යනකොට. ආන්නේ වගේ. එතකොට සංවර්ධන රටාව මේ සිද්ධ වෙන සංවර්ධන රටාව කලින් කියන්න පුළුවන්. වචන දෙකක් තුනක් කතා කරන්න ඉස්සෙල්ලා වාක්‍යයක් හදන්න බෑ දරුවෙක්ට. ඒතර මේකට රටාවක් තියෙනවා. ඊළඟට ඒ පෙළ ගැස්මකට අනුව තමයි කුසලතා ලබා ගන්න. ඊළඟට පස්වෙනි එක there are individual differences in development. ඒ කියන්නේ මොකද්ද? පුද්ගලයාගෙන් පුද්ගලයාට සංවර්ධනය වීම වෙනස්. ඔබගේ මොන්ටිසෝරියට එන ළමයි එකම විදිය වෙන්න ඕනේ. පුද්ගලයාගේ පුද්ගලයාට සංවර්ධනය වෙනස් නුණා නම් එකම විදිය උස, එකම විදිය හැටි, එක මහත උස දරුවෝ ටිකක් තමයි ඔබේ මොන්ටිසෝරියට එන්න ඕනේ. එතකොට පුද්ගලයාගේ පුද්ගලයාට සංවර්ධනය වෙනස් හින්දා තමයි එක එක ජාතිය ළමයි එක එක ජාතිය කියන්නේ සමහර උසයි, සමහර මිටි. එතකොට ඥාන මේ දේවල් වලට මොනවද බලපාන්නේ? පරම්පරාවේ ඥාන පරිසරය ලබන අත්දැකීම් ඒ වගේ දේවල් හින්දා එකිනෙකාට වෙනස් වෙනවා මේ සංවර්ධනය වීම. ඒක ඒ හින්දා අපේ පන්තියේ යන දරුවෝ විවිධ පරිසර වලින් එන්නේ, විවිධ පරම්පරා වලින් ආපු ඒ වගේ ළමයි එකිනෙකට වෙනස්. ඊළඟට there are periods in the developmental pattern. ඒ කියන්නේ සංවර්ධන රටාව තුළ විවිධ අවධීන් තියෙනවා. මොනවද මේ අවධි? අපි දන්නවා දරුවෙකුගේ සංවර්ධන රටාව තුළ ලදරු අවධියක්, ළමා අවධියක්, නව යෝන් අවධියක්, වැඩිහිටි අවධිය තියෙනවා. ඒතකොට සංවර්ධන රටාව තුළ මේ අවධීන් තියෙනවා. ඒක පොදු සත්‍යතාවයක්. ඊළඟට 7 වෙනි එක there are social expectation for every period of development. ඒ කියන්නේ මොකද්ද? හැම අපේ සමාජයේ බලාපොරොත්තු වෙනවා. අපි එකට ඉන්න සමාජය තියෙනවානේ. මේ සමාජය හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ දරුවන්ට හොඳ
සංවර්ධනය හොඳ කාල පරිච්ඡේදයම කාල පරිච්ඡේදයකදීම හොඳ සංවර්ධනයක් සමාජයේ බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් හැමදාම එහෙමනේ. සමාජය තුළ වැරදි වැඩ වුණාට සංවර්ධනය ගැන ඉච්චර අමල තාත්තලා හිතුවේ නැතුවට අපි බලාපොරොත්තු වෙනවා හොඳ මිනිසුන් තරන්නට. හොඳ මිනිසුන් තරන්නට. හොඳ සංවර්ධනයක් වෙච්ච දරුවෝ සමාජයේ බලාපොරොත්තු වෙනවා. ඊළඟ එක every area of development has potential hazard. ඒ කියන්නේ මොකක්ද? සෑම සංවර්ධන කාල පරාසයකදීම දරුවා උවදුරු වලින් ආරක්ෂා කරගත යුතුයි. ඒක ඇත්තනේ සත්‍යයක්නේ. අපි හැමදාම මේක කරන දෙයක් අපේ දරුවෝ රැක ගන්න ඕනේ. child protection. එතකොට මේ දැන් අපි බලන්න මේ පොඩි දරුවෝ මේ අමල තේ හදනවා උණු වතුර මේස උඩ තියාගෙන බබා ඇවිල්ලා අර තියෙන දේවල් අම්මා එහාට මෙහාට පොඩ්ඩක් ගියොත් බබා ඉස්සෙල්ලා බලනවා අම්මා මොකද කරේ කියලා. මේස රෙද්ද අදිනවා. එහෙම දරුවෝ කී දෙනෙක් පුච්චගෙන එනවද? හරියට බාග් මූණටමයි උණු වතුර ටික වැක්කිරෙන්නේ. ඊටකොට මොකද වෙන්නේ දරුවාගේ මූණට උණු වතුර වැක්කිරුණොත්? එයාට විරූපී වෙන්න වෙනවා එයාගේ මුහුණ. එතකොට එයාට අවස්ථා නැති වෙනවා. පන්තියේ ඉස්කෝලේදී තනියෙන් කොම් වෙනවා. එයා අවස්ථාවලට මුහුණ දෙන්නේ නැහැ. එයාගේ පෞරුෂය අනිත් ළමයින්ගේ වගේ වර්ධනය කරගන්න අමාරුයි. එයා මුළු ගෑනිලා ඉන්නේ. අධ්‍යාපනයේ අඩු අවස්ථා ඇති වෙනවා. ඉතින් ඒ හින්දා මේ ළමයි හැම තැනකදීම අපි ආරක්ෂා කරගන්න ඕනේ උවදුරු වලින්. දැන් ළමා සංවර්ධන මූලධර්ම 8ක් ගැන අපි කතා කරා. මේ 8 සම්බන්ධව මම ඔබට පොඩි පැවරුමක් දීලා තියෙනවා. කුඩා කණ්ඩායම් ඔබේ දැන් කණ්ඩායම් වෙනවනේ ඔයගොල්ලෝ. කුඩා කණ්ඩායම් සාකච්ඡාවක් ඇසුරෙන් ළමා සංවර්ධන මූලධර්මවල සත්‍යතාවය උදාහරණ සහිතව ඔප්පු කරන්න ඒ සම්බන්ධව වාර්තාවක් දෙන්න. මේ හැම දෙයක් ගැනම අපි ඉගෙන ගත්තාම ඒක ප්‍රායෝගිකව අත්විඳින්න ඕනේ. නව අධ්‍යාපන ක්‍රම සැකසීලා තියෙන්නේ එහෙමයි. ටීචර් සෙන්ටර්ඩ් නෙමෙයි ස්ටුඩන්ට් සෙන්ටර්ඩ් අධ්‍යාපන ක්‍රමයක්. ඒ කියන්නේ ශිෂ්‍යයා පාදක කොටගෙන. ඒතකොට ඔබට මේ හැම දෙයකින්ම මම ප්‍රායෝගික කණ්ඩායම් පැවරුම් දීලා තියෙන්නේ. ප්‍රායෝගිකවම මේ දේවල් ඔබ තුලින් ඔබට අවබෝධ කරගන්න කියන්නේ ප්‍රායෝගිකවම ඔබට විඳින්නට මේ දේවල් සත්‍යයි කියලා ඔබම අවබෝධ කරගන්නට. ඒ පැවරුමත් කරලා ඔබේ පැවරුම් බාර දෙන නිලධාරීතුමියට බාර දෙන්න. අපි බලමු පොඩි වීඩියෝ එකක්. ඔබට මහන්සිත් ඇති නිදිමතත් ඇති පොඩි වීඩියෝ එකක් බලමු.
ඔබ මේ වීඩියෝ එකෙන් දැක්කා ඌන් පැටියෙක්ට එයාට බිස්කට් ගන්න ඕනේ උඩ තියෙන. එයා විවිධ ක්‍රම මේ ඒ සඳහා යොදවනවා. විවිධ ක්‍රම. එයාට හිතෙන ක්‍රම මේ සැලසුම් දාලා බලනවා. ඒත් එයාට ඒ ලං වෙලා ඊට පස්සේ එයා ඒක ගන්නේ නැතුව විවිධ දේවල් කරනවා. එතකොට අපි හොඳ සැලසුමක් හැදුවේ නැත්නම් අපිට ළඟා වෙන්නට බෑ අවසන් අරමුණට. එතකොට අවසන් අරමුණට ළඟා වුණත් අපේ සැලසුම් හොඳ මදි නම් අපිට අවසන් ඵලයේ භුක්ති විඳින්නට බෑ. ඒතර ඒක නිසා අපි කරන කියන හැම දෙයක්ම හොඳ සැලසුමක් ඇතිව අපි කරනවා නම් අපිට මේ හැම අභියෝගයක්ම හොඳට ජය ගන්නට පුළුවන් වෙනවා. ඔබ පෙර පාසලේදී දරුවන් සඳහා හැම වැඩසටහනක්ම හොඳින් සැලසුම් කරලා හොඳ විදිහට මේ විද්‍යාත්මක දේවල් ඉගෙනගෙන මේ ළමා සංවර්ධනයේ සම්බන්ධව හොඳ දේවල් හොඳට සැලසුම් කළොත් අපිට ඵලය හොඳට භුක්ති විඳින්නට පුළුවන්. එතකොට අපි ඊළඟට බලමු ළමා සංවර්ධනයට බලපාන පොදු සාධක මොනවද කියලා. චුට්ටක් කියවා ගන්න බලන්න. කරුණු 9ක් තියෙනවා. පළවෙනි එක ආර්ය හා පරිසරය. ආර්ය හා පරිසරය. ළමා සංවර්ධනයට බලපාන පොදු සාධක. මේ ටික අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ වගේ දේවල් අපේ මොන්ටිසෝරි පැටවුන්ට තියෙනවා නම් ඒවට අපිට මැදිහත් වෙලා ඒ වයින් දරුවෝ ආරක්ෂා කරගන්න. බලන්න පළවෙනි එක ආර්ය හා පරිසරය. එතකොට මේ ආර්ය කියන්නේ මොකද්ද? පරම්පරාවෙන් එන ආර්ය. ඒ වගේම මේ පූර්ණ වර්ධනය වෙච්ච දරුවෙකු හදා ගඩා ගන්න නම් එම කාර්යය ආරම්භ කළ යුත්තේ දරුවෙකු පිළිසිඳ ගැනීමට පෙර ඉඳන්මයි. අපි දැන් පිළිසිඳ ගැනීමේ සිට සංවර්ධනය ගැන කතා කළාට මෙහිම බලන්නකෝ. තරුණ වයසේදී අධික මත් වතුර පානය කරපු දුම්බොන අනවශ්‍ය ලෙස බෙහෙත් වර්ග පාවිච්චි කරන කෙනෙක්. එතකොට එහෙම නැත්නම් සමාජ රෝග, ඒ කියන්නේ මොනවායි සමාජ රෝග තත්ත්ව, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, ඒ වගේ තියෙනකොට මානසික විකෘතිතාවලට ලක් වෙච්ච මේ වගේ තාත්තෙක් හරි අම්මෙක්ට හරි දරුවෝ හැදුනාම එයාගේ පරිසරය එතනින් එන දේවල් දරුවට බලපානවා. එතකොට දරුවෙක් හැදෙනකොට ඒ මව්පිය මේ බීජ එකතු වෙලා දරුවෙක් හැදෙනකොට ඒ දරුවන්ගේ මව සහ පියාගේ ශක්තිමත් බව, නිරෝගී බව මේ අලුතෙන් ඉපද වෙන බබාට බලපානවා. දැන් ඇතැම් ලිංගික රෝග දරුවන්ට බලපානවා. උපතින්ම උපදංශ වගේ රෝග තත්ත්ව ඇති වෙනවා. ඒතර ඒ දරුවාගේ සංවර්ධනයේට ඒක ලොකු බලපෑමක් වෙනවා. ඒතකොට මෙවන් මව්පියන්ට මේ වගේ රෝග තත්ත්ව තියෙන දරුවන් උපතින්ම සමහර වෙලාවට ආබාධිත තත්ත්ව වෙනවා. ඒකින්ද දරුවෙකු පිළිසිඳ ගැනීමට මේ කලින් ඉඳන්ම මව්පිය දෙදෙනා හොඳ නිරෝගීමත්ව ඉන්න ඕනේ. ලිංග වර්ණ දේහ ශක්තිමත් බව, ඒවා ඌනතරහිත බව හඳා පවතින්නේ දෙමාපියෝ දෙන්නගේ නිරෝගීතාවයේ මත. ශක්තිමත් නිරෝගී ආර්යයක් තිබීම තමයි මෙලව උපදින දරුවා ලබන ලොකුම දායාදය වෙන්නේ. ඒතර මේ ආර්ය කියන එක හුඟක් බලපානවා ළමා සංවර්ධනයට. ඒතර පරිසරය දැන් ඔබේ මොන්ටිසෝරියට සමහර වෙලාවට මුඩුකු වගේ නිවාස තියෙන පරිසරයක දරුවෙක් ඉන්න පුළුවන්. ගම්බද පරිසරයක දරුවෙක්, නගරබද පරිසරයක දරුවෙක්, ඒ වගේ එක එක පරිසර තත්ත්ව දරුවාගේ සංවර්ධනයට බලපානවා. ඔබට මා කියන එක තේරෙනවා ඇති. දැන් මුඩුක්කු පරිසරයක දරුවෙකුයි ගම්බද පරිසරයක දරුවෙකුයි දිහා බැලුවාම එයාගේ සංවර්ධනයට යවට පරිසරයේ කරන දේවල් කතා මේ ගම්බද පරිසරයේ දරුවා දන්නේ නැහැ. එයාලට ලැබෙන අත්දැකීම් මත තමයි එයාලා සංවර්ධනය වෙන්නේ. එතකොට මව් කුස පරිසරය ඒකත් වැදගත්. මව් කුස පරිසරය ළමා සංවර්ධනයට බලපානවා. අපි ඊළඟ පාඩමේදී ඒක බලමු. මව් කුස පරිසරය දරුවාගේ සංවර්ධනයට කොහොමද බලපාන්නේ කියලා.
දැන් මවට රුබෙල්ලා ජර්මන් සාරම්ප වැනි රෝගයක් හැදුනොත් බබා සංචාරී ආබාධ සහිත දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට ඔහුගේ සංවර්ධනය මව කුස තුලදීම මේ මොට වෙනවා ප්‍රශස්ත මට්ටමට ගන්න අමාරු වෙනවා. එතකොට දෙවැනි එක පරිණතිය හා ඉගෙනීම. එතකොට ඔබේ පන්තියට එන දරුවෝ ගැන චුට්ටක් බලන්න. ඒගොල්ලෝ විවිධ මට්ටම් වල ඉන්නේ. විවිධ මට්ටම් වල දරුවෝ. එයාලගේ අත්දැකීම් ප්‍රමාණය මත තමයි ඒගොල්ලෝ මැච් වෙලා තියෙන්නේ. ඒතර අම්මා පොළට එකගෙන ගිය දරුවෙක් පොළ ගැන දන්නවා. පොළේ තියෙන්නේ මොනවද? පොළේ එළවලු තියෙනවා, එළිදු කෑ ගහනවා. පොළ කියන්නේ ශබ්දේ ගොඩාක් වැඩි තැනක් කියලා දරුවා දන්නවා. හැබැයි කවදාවත්ම පොළට ගියේ නැති දරුවෙක් ඒ ඉගෙනීමේ අත්දැකීම ලබන්නේ නැහැ. එයා දන්නේ නැහැ පොළ කියන්නේ මොකක්ද කියලා. එතකොට අත්දැකීම් මගින් තමයි දරුවෝ ඉගෙන ගන්න. එතකොට පරිණත වෙන්නේ. එතකොට පුංචි කාලේ අම්මගේ අඩු මාසෙන් ඉපදෙන බබාලා ප්‍රිමැචුරිටි බබාලා කියනවනේ. එතකොට මැචුව වෙලා නැහැ. පරිණතිය සිද්ධ වෙලා නැහැ. ඔබට තේරෙනවා. එතකොට මේ පරිණතිය හා ඉගෙනීම කියන එක සංවර්ධනයට බලපාන පොදු සාධකයක් වෙනවා. ඊළඟට ලිංගිකත්වය. තුන්වෙනි එක. ලිංගිකත්වය කියන්නේ උපතින්ම ලබන ලිංගික අනන්‍යතාවය. පිරිමි ළමයේද ගැහැණු ළමයේද කියන එක. වයස 3ේදී විතර දැනගන්නවා මම පිරිමි ළමයි මම ගැහැණු ළමයි කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මානසිකව ඒ ගැන හිතලා අම්මා විදියට ගැහැණු ළමයි වැඩ කරනවා, තාත්තා විදියට පිරිමි ළමයි වැඩ කරනවා. තාත්තා කරන දේවල් කරනවා. එතකොට මේ ලිංගිකත්වය කොහොමද සංවර්ධනයට බලපාන්නේ? එතකොට දැන් ගෑනු ළමයි පිරිමි ළමයෙක් ඉන්න ගෙදරක දරුවෙක් ශිෂ්‍යත්වයට පාස් වුණොත් උන්න පුතා දුර පාසලකට කොළඹ පාසලකට දායි. ඒ දුව එවන්නේ නැහැ. මෙයා යවන්න බයයි ගෑනු ළමයෙක් නේ මෙයා පරිස්සම් කරන්න ඕනේ කියලා. එළියට යවන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ගෑනු ළමයා එළියට යවන්නේ නැහැ. පිරිමි ළමයා එළියට යවනවා සෙල්ලම් කරන්න. එතකොට පිරිමි ළමයාට ලැබෙන අත්දැකීම් අවස්ථා වැඩි ගෑනු ළමයාට වැඩියි. එතකොට පිරිමි දරුවන්ට වැඩි ආදරේ වැඩි කෑම දෙන එක. ඒගොල්ලෝ හැදෙන්න ඕනේ. තාත්තෙක් කෙනෙක් කවදා හරි පිරිමි දරුවා. ඒ වගේ වෙනවා. එතකොට පෝෂණය කියන එකත් පොදු සාධකයක් මේ ළමා සංවර්ධනයට බලපාන. ඒතර ගැහැණු ළමයි ඒ පෝෂණ අඩුපාඩු එක මේ ඉදිරි අනාගතේ ජය ගන්න බැරි වෙනවා. ඒ ගැහැණු ළමයෙක් තමයි අම්මා කෙනෙක් වෙන්නේ, දරුවෙක් හදන්නේ. ඒතර වැඩි පෝෂණයක් පිරිමි ළමයිටත් පෝෂණය ඕනි තමයි, ගැහැණු ළමයාටත් වැඩි පෝෂණයක් අවශ්‍යයි. එතකොට මේ තව එකක් තමයි ඔය ඉන්දියාවේ එහෙම මේ ස්කෑන් කරලා බලලා ගැහැණු ළමයිද පිරිමි ළමයිද කියන්න තහනම්නේ. ඇයි ඒ? එතකොට ගැහැණු ළමයින්ට දෑවැදි ප්‍රශ්න එහෙම නිසා ගබ්සා කරන්නට පෙළඹෙනවා. ඒතර ඒ වගේ ලිංගිකත්වය කුස තුල ඉන්න කාලේ ඉඳන්ම මේ දරුවන්ගේ සංවර්ධනයට වැඩිවීමට සාධකයක් වෙනවා. ඊළඟ හතරවෙනි එක නිර්නාල ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය. එතකොට සිරුරේ නාලයක් මගින් සාවේ නිකුත් නොකරන ග්‍රන්ථි තමයි මේ නිර්නාල ග්‍රන්ථි කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් තයිරොයිඩ් ග්‍රන්ථිය තයිරොක්සින් කෙලින්ම රුධිරයට තමයි ශ්‍රාව්‍ය වෙන්නේ. එතෙන්දී වර්ධක හෝමෝනේ තමයි හැදෙන්නේ. ඒ වර්ධක හෝමෝනේ අඩු වුණාම දරුවගේ වැඩිම අඩු වෙනවා. අපි කියනවා ක්‍රෙටිනතාවයට ලක් වෙච්ච බබෙක් කියලා. කියන්නේ බබා උස යන්නේ නැහැ. වර්ධක හෝමෝනේ අඩු නිසා. එතකොට ඒක මුළු ජීවිත කාලයටම බලපානවානේ. එයාගේ පෞරුෂයට, එයා ඉදිරිපත් වීමේ හැකියාව එයාගේ අඩු වෙන අවස්ථා මග හරිනවා. එතකොට එයාගේ ළමා සංවර්ධනයට ඒක බලපානවා. එතකොට උපතින්ම දියවැඩියාව තියෙන ළමයි ඉන්සියුලින් හෝමෝනේ ඒ වගේ රෝග තත්ත්වات එක්ක ඉපදෙන ළමයි. ඒතර නිර්නාල ග්‍රන්ථීන්ගේ මේ ක්‍රියාකාරීත්වය දරුවන්ගේ සංවර්ධනයට බලපානවා. පස්වෙනි එක තමයි පෝෂණය. අපි කිව්වා මුල් මාස පෝෂණය ඉතාම වැදගත් කියලා කලිනුත් කිව්වා. එතකොට මව් කිරි මුල් මාස 6ෙම දරුවන්ට දෙන්න ඕන. වතුරවත් අපි දෙන්නේ නැහැ. මුල් මාස 6 දෙන්නේ දින 180 180 තුල දෙන්නේ අපි මව් කිරිම පමණයි. එතකොට මේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එක මේ මුල් කාලේ හුඟක් සිද්ධ වෙන නිසා මේ පෝෂණය අඩු වුණොත් ඒ වගේ සිද්ධ වෙන අඩුපාඩුකම් මුළු ජීවිත කාලයටවත් මකන්නට බෑ. ඉතින් ඒ නිසා මේ මුල් ළමාවියේදී පෝෂණය ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි මව් කුස තුල ඉන්නකොට
මගේ හොඳ පෝෂණයක් ලැබෙන්නට ඕනේ. වගේම ඉපදුනාට පස්සේ මාස 6ක් මව් කිරි ඊළඟට අමතර ආහාර පටන් ගන්නකොට දරුවන්ට ආහාර හඳුන්වා දෙනකොට ඒවා නිවැරදි ආකාරයට සිදු වුණේ නැත්නම් දරුවගේ බර අඩු වෙනවා, බ්‍රේන් ඩෙවලොප්මන්ට් අඩු වෙනවා. ඒක දරුවගේ සංවර්ධනයට ගොඩාක් බලපානවා. මේවා ආයේ හදන්නට බැරි දේවල් වෙනවා. ජීවිත කාලෙම මොනතරම් දේවල් කන්න දුන්නත් මේ සිද්ධ වෙන පෝෂණ අඩුපාඩු හදන්නට අමාරුයි. එතකොට රෝගී තත්ත්වවලදී හොඳ පෝෂණයක් දෙන්න ඕනේ. රෝගී තත්ත්වවලදී වතුර, දියර ಜಾති දෙන්න ඕන තමයි. ඒ වුණාට එතෙන්දී හොඳ මේ පෝෂණයක් දරුවන්ට ලැබෙනවද කියලා කුඩා කෑම වේල්වත් දරුවන්ට විවිධ විදියට හරි ගසලා රසට හදලා දරුවන්ට රෝග තත්ත්වවලදී දෙන්න අවශ්‍යයි. ඒතර පෝෂණය ඉතාම වැදගත් වෙනවා ළමා සංවර්ධනයේ. ඊළඟ කාරණාව 6 පවුල. පවුල අපි දන්නවා පවුල් වර්ග දෙකක් ඉන්නවා. විතති පවුල සහ න්‍යෂ්ටික පවුල. එතකොට මේ පවුල් දෙකෙන් වැඩිපුර දරුවෝ අත්දැකීම් ලබන්නේ extended නැත්නම් විතති පවුලෙන්. ඒතර අත්දැකීම් වැඩිපුර දරුවන්ට ලැබෙනවා. එතකොට ඉගෙනුම් අවස්ථා වැඩි. සමාජ චිත්ත වේග සංවර්ධනය හොඳට සිද්ධ වෙනවා පවුල තුලින්. ඒතකොට පවුල කියන එක හුඟක් වැදගත් වෙනවා. අපි අර කතා කළ සියලු සංවර්ධන සම්බන්ධව. ඒතකොට පවුලේ ප්‍රචණ්ඩත්වයේ තියෙනනේ ඒව දරුවන්ට බොහෝ බලපානවා. ඊළඟට සමාජ සංස්කෘතිය අනුව සමහර ආගම්වල කෑම බීම වෙනස්, චාරිත්‍ර විදි වෙනස්, වැඩි වියට පැමුණාම සිද්ධ වෙන චාරිත්‍ර. ඒකවල සංස්කෘතියට අනුව ඒවා බලපාන පෝෂණයට අදාළ සංවර්ධනයට අදාළ වෙනවා සමාජ සංස්කෘතියත් ඒකත් පොදු සාධකයක්. සමවයස් කණ්ඩායම්. එතකොට සමවයස් කණ්ඩායම් හැදුනාම කල්ලි ගැසෙනවා ළමයි. කණ්ඩායම් සංකල්පයට තමයි තැන දෙන්නේ. දෙමව්පියන් කියන දේවල් ගණන් නොගෙන හරිනවා. වැරදි ක්‍රියාවලට පෙළඹෙන්න පුළුවන්. ඉතින් මේකත් සංවර්ධනයට බලපානවා. ඒක පොදු සාධකයක් වෙනවා. ඊළඟට 9 වෙනි එක ආත්ම සංකල්පය, සියත සංකල්පය කියන එක self concept. තමන් ගැන සිතා ඉන්න විදිය තමයි මේ. එයා සමහර වෙලාවට හීනමානයෙන් හිතනවා. ආත්ම අභිමානයක් නැහැ. ඒ කියන්නේ තමා ගැන තමන් හිතන විදිය. ඒකත් බලපානවා මේ ළමා සංවර්ධනයට. හුඟක් හීනමානයෙන් හිතනවා මට බෑ, මට කරන්න බෑ, මම ඒකට දක්ෂ නැහැ. ඒතකොට ඒව බලපානවා ඒ දරුවගේ ළමා සංවර්ධනයට අවස්ථා නැති වෙනවා. එතකොට ඔබට තේරෙනවා ළමා සංවර්ධනයට කොච්චර මේ දේවල් බලපානවද කියලා. ඔබගේ ඊළඟ කණ්ඩායම් පැවරුම මේක. ආපු ලෙස තෝරාගත් දරුවන් 15 දෙනෙකු සම්බන්ධව ළමා සංවර්ධනයට බලපාන පොදු සාධක තිබේදයි සොයන්න. ඔබට කණ්ඩායමත් එක්කම ගිහිල්ලා මොන්ටිසෝරි එක හරි එහෙම නැත්නම් රද ළමා සායනයක හරි ළමා සංවර්ධනයට බලපාන පොදු සාධක තියෙනවද, අපි කතා කරපු පොදු සාධක තියෙනවද කියලා බලන්න. ඒ සම්බන්ධව දත්ත ලබා ගත හැකි මාර්ග ක්‍රමවේද ලැයිස්තුවක් සකස් කරන්න. මොනවද දත්ත ලබා ගන්න පුළුවන් ක්‍රමවේද? ළමයින්ට මේ සංවර්ධනයට බාධා වෙන දේවල් තියෙනවද කියලා බලා ගන්න. අපි ටිකක් කතා කරොත් පෞද්ගලිකත්වයේ සුරකමින් තමයි මේ පැවරුම කරන්නට අවශ්‍ය වෙන්නේ. ළමයින්ගේ නම් ලියන්න එපා. ලදරු කාඩ් එකේ අංකයක් තියෙනවා. ලදරු කාඩ් මගින් හොයනවා නම් ලදරු කාඩ් එකේ අංකයක් තියෙනවා. ළමයිගේ නම සටහන් කරන්න එපා. අපි ඉගෙන ගන්නයි මේ දේවල් කරන්නේ. ඒතර අපිට දත්ත ලබා ගන්න පුළුවන් මව්පිය බාරකරුවන්ගෙන් විමසලා අමර කැමති නම් පෙර වෛද්‍ය වාර්තා විමසන්න පුළුවන්. ලදරු වර්ධන සටහන ගන්න පුළුවන්. පවුලේ තත්ත්වය, ඒ වගේම ග්‍රස්ත ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු හොයන්න පුළුවන්. වටපිටාවෙන් හිමත් අපිට ගන්න පුළුවන්. එදිනෙදා නිරීක්ෂණය කිරීමෙන් ගන්න පුළුවන්. එතකොට සමීක්ෂණ ප්‍රශ්නාවලිය මගින් එහෙමත් ගන්න පුළුවන්. ඒ වගේම අපේ දරුවන්ගේ හැසිරීම් රටා පෙර පාසලේදී එහෙම ගන්න පුළුවන්. ඒ වගේම දරුවොත් එක්ක කතා කරලා අනිකුත් දරුවෝ විමසලා ඒ වගේම දරුවෝ ගේන කෑම වේල පරීක්ෂා කරලා මෙයාට හොඳ පෝෂණයක් ලැබෙනවද? අර අපි කතා කරපු සංවර්ධනයට බලපාන පොදු සාධක තියනවාද කියලා බලන්න. ඒ වගේම දෙමව්පියෝ එකතු කරලා නාභිගත සාකච්ඡා, පව කුඩා කණ්ඩායම් සාකච්ඡා වගේ දේවල් පවත්වන අපිට පුළුවන් ගොඩාක් දත්ත ලබා ගත හැකි ක්‍රමවේද සකස් කරන්න. මීට වැඩිය ගොඩාක් ක්‍රම තියෙනවා. ඒවා ඔබ හදන්න ලයිස්තුවක්.
ඊළඟට ළමා සංවර්ධනයේ බලපාන සාධක සහිත ඔබ සොයාගත් දරුවෙක් සඳහා මැදිහත් වන්නේ කෙසේද? කෙයා ප්ලෑන් එකක් සකස් කරන්න. ඔබේ මොන්ටිසෝරියට එනවා නම් ඔබ හොයාගත්ත නම් අර විදිහේ ලයිස්තුවක් සකස් කරලා මේ සාධක තියෙනවා මේ දරුවන්ට කියලා ඒ දරුවන්ට මැදිහත් වෙන්නේ කොහොමද කියලා සැලැස්මක් සකස් කරන්න. ඔබට පුළුවන් ක්‍රියාකාරකම් ගොඩක් කරන්න. පෝෂණය අඩු බබෙක් ඔබ හොයාගත්තා. එතකොට ඔයාලට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එයාගේ ලදරු කාඩ් එකට අරගෙන වයසට නිසි උස තියෙනවද? වයසට නිසි බර තියෙනවද? උස දිග උසට අදාළ බරපස්ථාරය කොහොමද? එතකොට එයා අපේක්ෂිත සංවර්ධනය ළඟා කරගෙනද? ඒ දේවල් හොයලා බලන්න. එතකොට ඒ දේවල් වලට මැදිහත් වෙන්නේ කොහොමද? දෙමව්පියෝ එක එකතු වෙලා ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියත් එක්ක කතා කරගෙන ඔබට ගොඩක් දේවල් කරන්නට පුළුවන්. ඇය ඔබට ගොඩාක් උදව් කරයි. එතුමියගේ අවසරය ඇතුව එතුමියට බාර වෙලා තියෙන්නේ පවුල් මේ එක ඉඳන් 5 වෙනකන් ළමයින්ගේ සෞඛ්‍ය සම්බන්ධව ගොඩාක් දේවල් එතුමිය හොයා බලනවා. ඉතින් එතුමියත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් මේ සම්බන්ධව දරුවන්ගේ මේ සංවර්ධනයට බලපාන පොදු සාධක තියෙනවා නම් ඒ දේවල් නිවැරදි කරන්න ක්‍රියාමාර්ග සැලැස්මක් සකස් කරගන්න. එතන මම අද ඔබට කතා කළා බොහෝ දේවල් කතා කළා. අපි ළමා සංවර්ධනයේ සම්බන්ධව ළමා සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අද දවසේ කතා කළා. දරුවන්ගේ සංවර්ධනය ගැන කතා කරනකොට ඒගොල්ලන්ගේ ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ වයසත් එක්ක ඒගොල්ලන්ගේ සිදුවන වෙනස් වීම අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඒ ප්‍රධාන කොටස් දෙක ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සංවර්ධන පියවරන් ගැන අපි සංවර්ධනය වෙන හැටි අපි කතා කරා. ඊළඟට ඒ පුද්ගල සංවර්ධනය අපි කොටස් කරලා ආයමත් කායික සංවර්ධනය, ප්‍රජානන සංවර්ධනය, එතකොට සමාජ චිත්ත වේග සංවර්ධනය, කතන භාෂා හා ශ්‍රවණ සංවර්ධනය කියලා මේ පොදුවේ සිද්ධ වෙන සියලු සංවර්ධනයන් අපි වෙන්වෙන්ව කඩලා ඉගෙන ගත්තා මොනවද සිද්ධ වෙන්නේ කියලා. ඒහා අනුසාරයෙන් ඒවයි ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කරා. ඊළඟට අපි සංවර්ධනයේ මූල ධර්ම ගැන කතා කරා. සංවර්ධනයට බලපාන පොදු සාධක ගැන කතා කරා. එතකොට ඔබට මම හිතනවා පාඩම ගොඩක් තේරෙන්නට ඇති කියලා. යම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ඔබට අහන්න අවස්ථාව. ඊළඟට මෙම පාඩමත් එක්කම මේකේ දෙවෙනි කොටස යනවා. දෙවෙනි කොටස තුලදී ගර්භණී කාලයේදී මවගේ යුක්තාණු අවධිය, කලල අවධිය, දරුවා අවධිය, ඒ පරිසරයේ කොහොමද ළමා සංවර්ධනයට බලපාන්නේ, ඒ වගේ ගොඩාක් දේවල් තව ඉදිරියට ඔබට ඉගෙන ගන්න තියෙනවා ළමා සංවර්ධනයේ සම්බන්ධව. අපි ඊළඟ පාඩමේදී ඒවත් එක්ක හමු වෙමු. ප්‍රශ්න තියෙනවා නම් ඔබට Facebook page එකට හරි යොමු කරන්නට පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා අහන්න. ඔබට තේරෙන්නට ඇති අපි ළමා සංවර්ධනය ගැන වග කියන්නේ ඇත්තටම අපි මේ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්, ඒ වගේම දෙමව්පියෝ, ඒ වගේම ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ප්‍රාථමික පන්තිවල ගුරුවරියන් මේ හැමදෙනාම එකතු වුණොත් මේ හරි විදිහට විද්‍යාත්මකව අපි මේ සංවර්ධනය ගැන දෙමව්පියොත් අපි හැමදෙනාම දන්නවනම් අපේ දරුවෝ ප්‍රශස්ත සංවර්ධනයකට ගෙනහිල්ලා හොඳ පෞරුෂත්වයක් තියෙන, හොඳ චිත්ත වේග වලට මුහුණ දෙන, හොඳ සෞඛ්‍ය සම්පන්න අපි බලාපොරොත්තු වෙන දරුවන් අපිට තනන්නට මේ පුළුවන් වෙනවා. ඒක කර නොහැකි කාර්යයක් නෙවෙයි. ඒ නිසා අපි හැමදෙනාම එකතු වෙලා අපි ළඟට එන මේ දරුවන්ට අපි යුතුයකම් ඉෂ්ට කරන්නට අපි සැදී පැහැදී සිටිය යුතුයි. ඔබට දෙන අවසාන පණිවිඩය ඒකයි. අද පාඩම තුල. බොහොම ස්තුතියි.